රයිට් සුබ දවසක් දයාපර දරුවනේ. එතකොට 2023 පේපර් ක්ලාස් එකේ දෙවෙනි ෆුල් පේපර් එකේ බහුවර්ණ 50 ඩිස්කෂන් එක. ඒත් එකම මම ඊට කලින් වැඩිම ලකුණු ගත්ත ළමයි 10 දෙනාගේ නම් ටික කියන්න යන්නේ. ආක්ෂිනාදි සිල්වා HMSK සෙනවිරත්න විශාඛා විද්‍යාලය, නිර්වාණ අභිෂේක හයිස්කූල් කැන්ඩි, කාවින්ද්‍යා රත්නාවලී බාලිකා BDN ගුණවර්ධන මලියදේව කොලෙජ් එක, කවේෂ ආනන්ද විද්‍යාලය, කවිෂ HPGI ලියනගේ කළුතර බාලිකා විද්‍යාලය, සඳරු බණ්ඩාර සිරිවර්ධන WGHS DKT තිලකරත්න. රයිට් ආන්සර්ස් ටික මාක් කරගන්න. එකට 3 එකට 3 දෙකට 5 3ට 3 4ට 5 5ට 4 6ට 2 7ට 3 8ට 3 9ට 2 10ට 3 11ට 2 12ට 2 13ට 1 14ට 3 15ට 3 සහ 4 16ට 1 14ට 2 18ට 3 19ට 1 20ට 4 21ට 3 22ට 2 23ට 4 24ට 2 25ට 5 26ට 3 27ට 3 28ට 4 29ට 3 30ට 2 31ට 5 BCD හරි 32ට 1 33ට 2 34ට 5 ABC 35ට 4 36ට 5 B විතරයි 37ට 1 38ට 5 ABD 39ට 3 40ට 2 41ට 1 42ට 3 43ට 2 44ට 3 45ට 5 46ට 3 47ට 5 48ට අංක 3 49ට සහ 50ට දෙකටම 4. රයිට්. එතකොට මේ පේපර් එක ගොඩක් අමාරු නැහැ. මේ පේපර් එකේ ගොඩක් බහුවර්ණ තියෙන්නේ. තියරි එක දන්නවනම් කරන්න පුළුවන් මට්ටමේ දේවල් ගොඩක් ඇප්ලයි කිරීම අඩුයි, අඩුමත් නැහැ. ටිකක් අර සාමාන්‍ය තියරි එක දන්න ළමයෙක්ට කරන්න පුළුවන් මට්ටමේ දේවල් තිබුණේ. ඒතර ගොඩක් ළමයිගේ අර 41 54 බහුවර්ණ වල වැරදි මම දැක්කා. ඒත් අර ගොඩක් හොඳට මේ ලකුණු ගත්ත ළමයි ඒ හරියට තමයි ගොඩක් වෙලාවට performance අඩු වෙලා තිබුණේ. මම හිතන්නේ ඒකට නම් හේතුව මේ තියරි පාර්ට් එක දන්නේ නැතිකමටත් වඩා මේ ඔයාලා ප්‍රශ්නයක් කරනකොට ඒ කියන්නේ 41 ඉඳන් 50 දක්වා හරි වෙන ප්‍රශ්න ටික ගත්තාම වම් සහ දකුණ තියෙනවානේ. ඒතර මේ ප්‍රශ්න ටික කරනකොට වම් පැත්ත එක වෙනම කියවලා දකුණු පැත්ත එක වෙනම කියලා අවසානයේ මේ දෙක සම්බන්ධ කරගන්න. නැත්නම් ඔයාලා වම් පැත්ත එක කියලා ඉවරලා දකුණු පැත්ත එක කියවලා සමහරවල්ලාට ප්‍රශ්නේ නොවෙන්නේ කියලා අහනවා අහන්නේ වෙන එක කියලා. එහෙනම් තමයි පැහැදිලි කිරීම හරි පොඩි පොඩි දේවල් එහෙම වෙනස් වෙනවා. ඒ හින්දා වාක්‍ය දෙක වෙන වෙනම කියවලා ඊට පස්සේ ආන්සර් එක ගන්න try කරන්න. ඔය ලකුණු ඒ හැරි අඩු වෙච්ච ළමයි ටික. සමහර ළමයි හිටුවා ඒ 10න් කියන අන්තිම බහුවර්ණ 10න් හරියකින් දෙවන බහුවර්ණ එකක් දෙකක් විතර. එතකොට එහෙම කරලා ඉතලා හොඳ ගමනක් යන අමාරුයි නේද? ඒ හන්දා ඒ ප්‍රශ්නේ කරනකොට හොඳට මේ සිහිය අරගෙන කරන්න. ඒ කියන්නේ මේ ගොඩක් වෙලාවට ලකුණු ඇත්තටම වැරදිලා දෙන මේ තීරිය එකක්වත් මොනවාක්වත් පාඩම් නොකරපු ළමයි නෙමෙයි. මේ හොඳට පුළුවන් කට්ටිය ඒ හරියට ඔහේ නිකන් ගොඩක් වෙලාවට අංක 2 එන්න ඕන අවස්ථාවලදී අංක 1ට මාක් වෙලා. තේරුණාද? දැන් අතර බානෝ ඒ ප්‍රශ්න කරද්දී එතන ලොකු වාසියක් තියෙනවා. ටයිම් එක සෑහෙන අඩු වෙනවා. අපිට ගණන් එහෙම හදන්න ටයිම් එක ගොඩක් අඩු වෙනවා. අර එකේ ඉඳලා 30 අපි ගත්තත් එහෙම එකේ ඉඳලා 25ට වගේ තියෙන බහුවර්ණවල ගොඩක් හොඳට කට්ටිය මහන්සිලා වැඩ කරලා ගණන් හදලා උත්තරත් අරගෙන හිනට මහන්සිලා කරලා අන්තිමට වෙලා තියෙන අර 41 ඉඳන් 51 ප්‍රශ්න ටික කෙලවගෙන ලේසියෙන් ගන්න තියෙන ඒවා. එතකොට මම කියන්නේ දැන් ඔයාලටගේ සිද්ධාන්ත දැන් මම හිතන්නේ එලෙවල් පේපර් එක වෙන්න පුළුවන්. එතනදී අර ඔයාලට ටිකක් පාඩම් කරලා මදි වගේ එහෙම දැනෙනවා නම් කරන්න නැත්නම් ලේසියෙන් ප්‍රශ්න කරන එක. දැන් කොහොමද හොඳ රෑන්ක් එකක් දාන හොඳට වැඩ කරලා ළමයෙක්ට අවුලන්නේ උට කොහොමද කොහෙන් දුන්නත් කරා යන්න පුළුවන්. ඕන එකේ ඉඳන් 50ට කරන්න පුළුවන්. 50 ඉඳන් පිටිපස්සට එක දක්වා කරන්න පුළුවන්. මැදින් පටන් අර දෙපැත්තට යන මොකක් කරලා කොහෙන් කරලා කොහෙන් කරත් අවුලන්නේ නැහැ. හැබැයි එහෙම නෙමෙයි ගොඩක් ළමයි විශේෂයෙන් ස්පෙෂාලි යද්දී
ඔයාලා කරන මානසික ඒකාග්‍රතාවයෙන් පොඩ්ඩක් ඉතින් එහෙම බිඳ වැටලා ඉන්නේ. මොකද කෙමිස්ට්‍රි කියලා කියන්නේ ඒක සබ්ජෙක්ට් දෙකක් විතර. කියන්නේ බයෝ හරි මැත්ස් එක ලියලා ඊට පස්සේ ෆිසික්ස් එක දෙකක් ලියලා අන්තිමට තියෙන එක්සෑම් ටිකනේ. කෙමිස්ට්‍රි කියලා කියන්නේ එතකොට අර කඩා වැටීම් ටික ඔක්කොමත් ඇහෙලා ඉතින් පස්සේ අන්තිම දවස් වෙනකොට කොහොමවත් එපා වෙලා තමයි ගොඩක් ළමයි කෙමිස්ට්‍රි ලියන්න යන්නේ. හරි ඒක වැඩක් නැහැ. එතකොට ඔයාලට පේපර් එක කරනකොට පේපර් එකේ පිළිවෙලක් කියලා ගන්න නැහැ බහුවර්ණ කරනකොට ඔයාලට රචනාවකින් අවුලක් නැහැ. Tamanට ලේසි ටික මුලින්ම කරන්න. අමාරු ඒවා නිකන් බුරුවට එහෙම දඟල ඉන්න බෑ. ගොඩක් වට ගෑල් ළමයි මම කියනවා මොනවද එක අවුරුද්දක ළමයි කියනවා සෙකන්ඩ් පේපර් එක ලියලා ඉවරලා කියන්නේ සෙකන්ඩ් පේපර් එක ලියද්දි විභාග රචනා 4ට පැය එකමාරක් කරා. එහෙම කරන්නේ නැහැ නේද? විනාඩි 15 4ක් අපි ගන්නෙ. කරන්න බැයි නම් අතහැරලා ඒක ඊළඟ එකට යන්න ඕනේ. මොකද හැම ප්‍රශ්නයකම වගේ පොඩි කාලෙකින් වැඩි ලකුණු ගන්න පුළුවන් නම් ඒක වටිනවනේ. නැතුව එක ප්‍රශ්නයක් කරලා ඒක පැය දෙකක් පැයක් විනාඩි 30 ප්‍රශ්නෙට විනාඩි 45ක් ගත්තොත් එහෙනම් මොකද්ද වෙන්නේ? ඔයාලට ඒකට අපරාධ ඊට වඩා ඒ කාලය තුල ලකුණු ගණන් ගන්න දීපු වෙන ප්‍රශ්නකට ගියාන. ඒ හන්ද තමන්ට කරන්න බෑ වගේ තියෙනවා නම් ඒ ප්‍රශ්න ටක් ගාලා අතහැරලා ඉවරලා අන්තිමට ඔක්කොම ප්‍රශ්න කතා කරන්න එහෙම එපා. එහෙම කළා වැඩක් නැහනේ. ඒ හන්ද පුළුවන් තරම් ප්‍රශ්න කීවද ඔයාලට තේරෙනවා. පළවෙනි පාර දෙපාර කීවද බහුවර්ණ වෙන රචනාවක් හරි කරන්න පුළුවන් දෙයක් කියලා තේරෙනවා. පුළුවන් නම් ටක් ගාලා කරගෙන යනවා. බැයි වගේ නම් අහපට පොඩ try කරනවා. ඒකල වෙලා ඊට වඩා ඕනට වඩා try කරන්න යන්න බෑ. මොකද අපේ කාලේ කොහොමද ඔයාලා ලිව්වේ නැතත් කරේ නැතත් කාලේ යනවනේ. ඒ හන්ද ඉතින් පස්සේ ඊළඟ ප්‍රශ්න ටික බලලා ඉවරලා දැන් අපි සෙකන්ඩ් පේපර් එකේදීම කියවීම අමතර කියවීමේ කාලේ විනාඩි 10ක් දෙනවා නේද? ඒතර විනාඩි 10 තුල හොඳට වැඩ කරන ළමයෙක්ට අවුලන්න ඔයාලට කෝකක් කරන්න පුළුවන් ටක් ගාලා කරා යන්න පුළුවන් අවුලක් නැහැ. නමුත් එහෙම නෙවෙයි ඒක ප්‍රශ්න 10 ඒ විනාඩි 10 ඇතුළත ඒ දෙන ටයිම් එකේදී ප්‍රශ්න ටික කියවලා ඉවරලා අයිඩියා එකක් ගන්න මම මුලින්ම කරන්නේ මොකද්ද? මුලින්ම කරන්න ඕනත් ඔයාලට ලේසිම කොන්ෆිඩන්ස් එක හොඳටම තියෙන විශ්වාසදායීභාවය හොඳටම වැඩි ලකුණු ටික ගන්න පුළුවන් කියලා හිතන එක තමයි කරන්නේ. ඒක කරලා ඉවරලා ඊට පස්සේ තමයි ටික ටික අමාරු පැත්තට යන්න ඕනත්. රයිට්. එතකොට මේක විවරණය කරද්දී මම සමහර ඒවා එහෙම නම් ලොකුවට නිකන් නෝට් එකක් දෙන්න ඔයාලා නෝට් එක හදා ගන්න මම කොහොමවත් විවරණය කරපු PDF එක දෙනවා. ඒතකොට PDF එකේ කරුණු මම උගන්වන එකට වඩා තියෙනවා. මේ අපිට ටයිම් එක මැදුනොත් එහෙම සමහර තැන්වලදී සමහර ප්‍රශ්න ස්කිප් කරනවානේ. ඒ වැදගත් දේවල් ටික කොහොමවත් අවසන් කරලා යන්නේ. මොන හරි ඔයාලගේ ප්‍රශ්නක් තියෙනවා සහ පේපර් ක්ලාස් වල සම්බන්ධ වෙන ළමයි ටික වීඩියෝ එක අට දෙනවා විස්තර ටික. ඒ අනුව කරන්න ඉතින් ආයෙ මගෙන් අහන්න ඕනේ නැහැ පන්තිට කොහොම සම්බන්ධ වෙන්නේ කියලා මන්ත්‍රි පේමන්ට් එක කරලා ඉවරලා ශිල්ප එක අදාළ නම්බර් එකට යවුවට පස්සේ ඔයාලට කොහොමවත් පන්තිට සම්බන්ධ වෙන්න පුළුවන් පේපර්ස් ටික බලලා දෙනවා. සාමාන්‍ය වෙන පන්තියක පේපර්ස් බලලා දෙන්නේ නැහැ ගුරුවරයෙක් විසින් පේපර්ස් බලලා දෙන්න මම සාමාන්‍යයෙන් දැන් ඔය ඔයාලගේ 23 වෙන 22 එහෙම ළමයි ගොඩක් මම හිතන 300කට කිට්ටු ළමයි ප්‍රමාණය 22 හිටියා. පේපර්ස් ඔක්කොම ටික බලලා ඉවරලා ඒ හැම ළමයෙක්ටම දැන් මට තේරුණොත් මේක මේ ළමයා තව ටිකක් වැඩ කරොත් මෙන්න මේ අඩුපාඩු චූටි අඩුපාඩු තියෙන ළමයි ගොඩක් කට්ටිය හිටියේ. ඒ ටික හදුනට පස්සේ ඇත්තටම B එක එන්න තිබ්බ ළමයෙක් නේ යාට ඒකකින් නතර වෙන්න තිබ්බා. නේද ෆේල් වෙන්න හිටිය ළමයෙක් නේ යා පාස් කර ගන්න පුළුවන් මට්ටමේ චූටි චූටි වැරදි තියෙන තැන් එහෙම අහුවෙනකොට එහෙම නැත්නම් විශේෂ අවස්ථා තියෙනකොට මම ගොඩක් වෙලාවට කෝල් එකක් හරි දීලා එහෙම නැත්නම් වොයිස් මෙසේජ් එකක් හරි දාලා මෙන්න මේ ටික හදා ගන්න කියලා කියනවා මේ ටික අඩුපාඩු හදා ගන්න කියලා කියනවා. රයිට් එහෙනම් අපි ඩිස්කෂන් එකට යමු. රයිට් කියනවා සෝඩියම් වල සමචිතා කවචයේ පරමාණුයේ අඩංගු ඉලෙක්ට්‍රෝන සඳහා ක්වොන්ටම් අංක කුලකයේ කෝකද කියලා අපෙන් අහනවා. සෝඩියම් ගත්තාම සෝඩියම් වල පරමාණු ක්‍රමාංකය කීයද? 11යි නේද? සෝඩියම් වල පරමාණු ක්‍රමාංකය 11යි. අපිට යාගේ ගන්න පුළුවන් එහෙනම් වින්‍යාසය ලබා ගන්න පුළුවන්. දැන් ඔයාලා විවරණ ලියනකොට දැන් ඕන තරම් කියලා තියෙනවා. විවරණ වෙනම පොතක සටහන් කරගෙන යන්න. අඩුපාඩු තියෙනවා අනිවාර්යෙන් බලන්න. දැන් මේ පේපර් එකේ ගොඩක් තැන් වල ළමයි නිකන් අර ලේසිම ප්‍රශ්න ගොඩක් වරද්දගෙන තිබුණා. රයිට්. එතකොට ඒවා ඇවිල්ලා මේ අර නිකන් 100ක් නැතිකම හන්දා තමයි වරද්දගෙන තියෙන්නේ. රයිට්. ඒ දහන්ද ඒවා හොඳට හදා ගන්න. රයිට්. සෝඩියම් ගත්තොත් එහෙම යාගේ අපිට ගන්න පුළුවන් 11ක් නේ තියෙන්නේ. ගන්න පුළුවන් 1s2 2s2 2p6 3s1 මේක කියන්නේ සංකුචිතා කවචයේ කතාවක් කියන එක මෙන්න මේ 3s1 එක තමයි අපෙන් අහන්නේ. ඒතර අපිට n ට අදාළව ගන්න පුළුවන් ප්‍රධාන පරමාණුක ප්‍රධාන ශක්ති මට්ටම අංක 3 කියලා කියනවා. ඒ කියන්නේ තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ මේ කට්ටිය ඉන්නවා. ඊළඟට අපිට L එක ගන්න පුළුවන් නේද? ප්‍රධාන ශක්ති මට්ටම L එක තියෙනවා. ML එක මම ML එක චුට්ටක් මේ පැත්තෙන් ගන්න මොකද අරකට ඉන්න මදි වෙනවා. ML ඊළඟට MS එක ගන්න පුළුවන්. රයිට්. L එක කියන උද්දීඝාෂ ක්වොන්ටම් අංකය නේද? ඒක මොකක්ද තියෙන්නේ? ඒකේ තියෙනවා උපශක්ති මට්ටමට දාලා ටික නේද? තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම උපශක්ති මට්ටම් කොච්චරක් තියෙන්න පුළුවන්ද? 0 1 සහ 2 තියෙන්න පුළුවන්. ඊළඟට ML එක කාක්ෂික ගන්න පුළුවන් බිඳුවට අදාළ තියෙන S කාක්ෂික විතරයි, බිඳුව විතරයි. ඊළඟට ML එක අපිට ගන්න පුළුවන් ඍණ එකේ ඉඳලා බිඳුව හරහා ධන එක දක්වා. ඍණ 1 බිඳුව ධන 1
ගන්න පුළුවන්. ඊළඟට අප අංක 2 ගත්තොත් L 2 වුණාම එතන ගන්න පුළුවන් ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 සහ ධන 2. right ඊට පස්සේ ms එක අපිට මේ ඔක්කොටම ගන්න පුළුවන් මොකක්ද වෙන්නේ? ධන භාගය. එහෙම නැත්නම් ඍණ භාගය කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දක්ෂිණාවර්ත හෝ වාමාවර්තය කියන එක ගන්න පුළුවන්. එතකොට බලන්න මේකේ කුලක ගන්න පුළුවන් එකක් මෙන්න මේ කුලකය. එකයි. ඊළඟට මෙන්න මේක ගන්න පුළුවන්. මේක ආයෙ ගන්න පුළුවන්. ඒකත් බලන්න කොටස් තව තියෙනව නේද? ඍණ 1 ධන 1 නේද? ආදි වශයෙන් මේක ක්වොන්ටම් කුලක ගොඩක් ගන්න පුළුවන්. එතකොට මේකේ උත්තරය අපි ගත්තොත් එහෙම බලන්න උත්තරය අංක 3 n එක 3 වෙලා l එක බිඳුව වෙලා m l එකත් බිඳුව වෙලා ms එක ධන භාගයක් වෙලා තියෙනවා. අපිට ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න උත්තරය අංක 3 අංක 1 බලන්නකෝ. දැන් මේ හැම එකම n එක ප්‍රධාන ශක්ති මට්ටම ප්‍රශ්නයක් නැහැ වැරදිලා නැහැ. l එක 2 වෙලා l එක 2 වෙලා අපිට ඒක ගන්නවත් බෑ. හරි ඊට පස්සේ මේක කියන්නේ මොකද්ද? බානකො මේ s උපශක්ති මට්ටමක් වෙන්න ඕන නේද? s කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් අපිට ගන්න වෙන්නේ කොහොමද? දැන් ක්වොන්ටම් ගොඩක් ගොඩාක් ගන්න ඕනේ. අපි ගන්නත් 3s1 එකට අදාළව තමයි ගන්න ඕනේ. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම වෙන්න ඕනේ. ඊළඟට right හරි. ඊළඟට මොකක්ද වෙන්න ඕනේ? s උපශක්ති මට්ටම වෙන්න ඕනේ. right ඊට පස්සේ s උපශක්ති මට්ටම s කාක්ෂිකයක් වෙන්න ඕනේ. උත්තරය ඕක තමයි ගන්න වෙන්නේ. 3 බිඳුව බිඳුව ධන භාගය හෝ ඍණ භාගය. 3 බිඳුව බිඳුව ධන භාගය හෝ එහෙම නැත්නම් ඍණ භාගය. right අංක 2 A හා B අඩංගු සමජාතීය මිශ්‍රණයක ස්කන්ධය අනුව 66.67ක් A කියන කෙනා තියෙනවා කියලා කියනවා. A හා B අඩංගු සමජාතීය මිශ්‍රණයක ස්කන්ධය අනුව 66.67ක් A තියෙනවා කියලා කියනවා. එතකොට A හා B දැන් එතනින් ගන්න පුළුවන් ස්කන්ධය අනුව 66.67ක් A තියෙනකොට එහෙනම් B වල ප්‍රමාණය කොච්චරයිද? අපිට 100න් එක අඩු කරත් ගන්න පුළුවන් 33.33ක් කියලා. right ඊට පස්සේ A හා B හි සාපේක්ෂ අනුක ස්කන්ධ අතර අනුපාත 3:2යි නම් A හි මවුල භාගය කොකද කියලා අපෙන් අහන්න. right එතකොට මේක මේ එහෙමනම් වැරදිච්ච ළමයි නැතුව ඇති කියලා මම හිතනවා. අර නිකන් බැරිම වෙච්ච ළමයින්ට මේක හදාගන්නම බෝඩ් එකේ ගන්න හදන්නේ. ඔයාලට කොහොමද මම විවරණයක් දීලා තියෙනවා. හරිද? විවරණෙත් ආන්සර් එක දීලා මම ඒකම තමයි ගොඩක් වැඩ කරන්නේ. අපිට ගන්න පුළුවන් B හි ස්කන්ධය ගන්න පුළුවන්. දැන් අහන්නකො මෙතන අපිට හොයන්න තියෙන්නේ A හි මවුල භාගය නේද? ඒ කියන්නේ XA එක තමයි අපි හොයන්න ඕනේ. එහෙනම් උඩට දාන්න මොකද්ද? A වල මවුල ප්‍රමාණය ගන්න ඕනේ යටට ගන්න ඕනේ n total එක. n total කියලා කියන්නේ A හා B කියන දෙන්නාගේම මවුල වල එකතුව. right අපිට ගන්න පුළුවන් මට ගන්න පුළුවන් B වල ස්කන්ධය ගන්න පුළුවන්. දැන් ඔක්කොම 100යි කියලා හිතුවොත් එහෙම 100යි කියලා හිතුවොත් එහෙම මේක කියලා දෙන විදිහට A තියෙන්නේ 66.67ක් නම් B වෙන්න නැත්නම් ඒකෙන් 100න් අඩු කරාම අපිට ගන්න පුළුවන්. එහෙනම් මම ගන්නවා B වල ස්කන්ධය ගන්න පුළුවන් 100 ඍණ 66.67. right එතකොට එනවා 33.33 වගේ අගයක් එනවා. right ඒ කියන්නේ මෙතන බලන්න මේ මෙයා දෙකක් නම් මෙයා එකක් වගේ අනුපාතයක් තියෙනවා නේද? අපිට දල වශයෙන් මේක ගන්න පුළුවන් A වල ස්කන්ධය MA වල ස්කන්ධය මම හිතන්නම්කෝ 1m කියලා. 1m නම් අපිට හිතන්න පුළුවන් ඒ වගේ දෙගුණයක් තියෙනවා කාගේද? B වල ස්කන්ධය MB එක ගන්න පුළුවන් 2m කියලා ගන්න පුළුවන්. right මේ ඔක්කොම අපි දාන පිටින් දාන පදයන් කැපිලා යනවා. ප්‍රශ්නයක් නෑ ඒක ගැටලුවක් කරගන්න ඕනේ ඒක කැපිලා යනවා. හරි ඊට පස්සේ අපිට තව ගන්න පුළුවන් right මේක අනිත් පැත්ත නේද? A වල ස්කන්ධය 2m නම් B වල ස්කන්ධය 1m කියලා ගන්න පුළුවන්. right ඊට පස්සේ අපි තව ගන්න ඕනේ මිශ්‍රණය තුල අපිට දීලා තියෙනවා A හි සාපේක්ෂ අණුක ස්කන්ධය දීලා තියෙනවා. MA එක දීලා තියෙනවා කොච්චරද? ඒක 3 ගුණයක් 3m කියලා ගන්න පුළුවන්. ඊළඟට B එක ගන්න පුළුවන් 2m කියලා කියනවා. එයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි ඊට පස්සේ මෙන්න මේකට අපි ආදේශ කරන්න ඕනේ නේද? ඒකට ආදේශ කරන්න හදන්නේ. right එහෙනම් අපිට ගන්න පුළුවන් XA සමානයි A වල මවුල සංඛ්‍යාව. ඒක කොහොමද හොයන්නේ? මවුල සංඛ්‍යාව සමානයි ස්කන්ධය බෙදීම මවුලික ස්කන්ධය. right එහෙනම් ඔකට ආදේශ කරන්න තියෙන්නේ A වල ස්කන්ධය මම ගන්නවා 2m කියලා.
එයාගේ මෞලික ස්කන්ධය 3m 3 capital M. ඊළඟට මෙතන n එක හපව ගන්න පුළුවන් 2m බෙදීම 3am plus nb එක වෙනකොට ගන්න පුළුවන් b වල මෞල සංඛ්‍යාව ගන්න පුළුවන් එයාගේ ස්කන්ධය m බෙදීම 2m right මෙන්න මේ capital M කැපිලා යනවා simple m කැපිලා යනවා right ඕක සුළු කරාම උත්තරේ එනවා 4 බෙදීම 7ක් 4 බෙදීම 7ක් වෙන පිළිතුර අංක 5ට යන්න පුළුවන් right අංක 3 කියනවා lead හි සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ ක්‍රෝමියම් හි සාපේක්ෂ පරමාණු ස්කන්ධයෙන් ආසන්න වශයෙන් 4 ගුණයක් කියලා කියනවා. ආසන්න වශයෙන් 4 ගුණයක් කියලා කියනවා. lead හි ස්කන්ධ ප්‍රතිශතය 80ක් වන lead හා ක්‍රෝමියම් අතර මිශ්‍රණයක lead හි මවුල භාගය. ඒක මොකද්ද කියන්නේ? මේක තියනවලු මිශ්‍රණයක් තියනවලු ඒකේ lead එක තියනවලු 80ක් ක්‍රෝමියම් තියනවා කියලා කියන්නේ එතකොට 20ක් තියනවා කියලා ගන්න පුළුවන්. අපෙන් අහන්නේ lead වල මවුල භාගය කොච්චරයිද කියලා අහන්නේ. මේකත් හරියම ලේසි ගානක්. දැන් මේවා නම් ඉතින් වැරදුනොත් නම් වැඩක් නෑ. පළවෙනි ගාන 2 3 හරියම ලේසි ප්‍රශ්න තියෙන්නේ. හරි අපිට ගන්න පුළුවන් කලින් හදපු ගාන වගේම තමයි. right අපෙන් අහන්නේ මොකද්ද? lead වල මවුල භාගය. එහෙනම් අපිට x lead ගන්න පුළුවන්. උඩට ගන්න ඕනේ lead වල මවුල සංඛ්‍යාව n lead බෙදීම n total එක ගන්න පුළුවන් lead හා අනිත් එක්කෙනා කවුද? ක්‍රෝමියම් වල මවුල සංඛ්‍යාව NCr n ක්‍රෝමියම් right හරි මෙතන මේකත් අපි 100කට තමයි ගාන හදන්නේ 100කට ගාන හදනකොට ඔක්කොම ටික කැපිලා යනවා right ඊට පස්සේ අපිට ගන්න පුළුවන් n lead එක එයාගේ ස්කන්ධය අපි ගන්නවා එහෙනම් 80යි කියලා ගන්න පුළුවන් 80ක් ස්කන්ධය තියෙනවා නම් එයාගේ මවුල සංඛ්‍යාව හොයන්න මොකද්ද කරන්න ඕනේ මේ මෙතන කලින් අපි කිව්වා වගේම මොකද්ද කරන්නේ මවුල සංඛ්‍යාව සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය එහෙනම් මේක මෞලික ස්කන්ධය 4යි කියලා ගන්න පුළුවන් 4 ගුණයක් කියලා කියන නිසා හරි ඒකම අප මෙතනට දාන්න ඕනේ 80 බෙදීම 4යි m plus ඊට පස්සේ ක්‍රෝමියම් වල ස්කන්ධය දැන් කොච්චරද තියෙන්නේ 20යි තියෙන්නේ එයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය m කියලා ගන්න පුළුවන් right මේ m ඔක්කොම කැපිලා යනවා මේක සුළු කරාම ආන්සර් ගන්න පුළුවන් 80 බෙදීම 160ක් ඒ කියන්නේ 0.5කට ගන්න පුළුවන් 80 බෙදීම 160ක් 0.5ක් right අංක 4ත් සෑහෙන හොඳ ප්‍රශ්නයක් මේක ඇවිල්ලා දෙවෙනි පාඩමේ කොටසක් නේද දැලිස් පිහුට අපි කතා කරනවා පරමාණුක ජාල අණුක ජාල අයනික ජාල යන අණු පිළිවෙලින් ඇත්තේ කොහොමද කියලා අහනවා මේක තියෙනවා දියමාන්ති SiO2 තියෙනවා කැල්සියම් ඔක්සයිඩ් එක තියෙනවා Na2O තියෙනවා I2 තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් එක තියෙනවා මෙතන ගන්න පුළුවන් මෙතන ඇවිල්ලා දියමාන්ති මිනිරම් නැප්තලින් right මේ ඔක්කොම ටික සම පරමාණුක ජාල ඊළඟට SiO2 කියලා කියන්නේ විෂම පරමාණුක ජාලයක් I2 කියලා කියන්නේ අණුක ජාලයක් සහ එතනින් එහාට කැල්සියම් ඔක්සයිඩ් එක Na2O සහ NaCl ඒවා මොකද වෙන්නේ අයනික ජාල උත්තරේ අංක 5කට මාර්ක් කරන්න පුළුවන් උත්තරේ අංක 5 අංක 5 මූලද්‍රව්‍ය කිහිපක විදුරුණතාවයන් පහත කියලා දෙනවා කියලා කියනවා P වල විදුරුණතාවය 2.1යි Q වල 0.8යි R වල 1.2යි සල්ෆර් වල 2.4ක් කියලා කියනවා අපෙන් අහනවා වඩාත්ම හොඳ සහසංයුජ බන්ධනයක් හැදෙන මූලද්‍රව්‍ය කෝකද කියලා අපෙන් අහනවා අහන විතර වඩා හොඳ සහසංයුජ එකිනෙක හැදෙනවා මොකක්ද වෙනවද විදුරුණතාව වෙනස මොකද වෙන්නේ පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ එතකොට තමයි සහසංයුජ ලක්ෂණ වැඩි වෙන්නේ එතකොට අපි බලන්න ඕනේ මේ කියලා තියෙන දේවගෙන් පළවෙනි එක තියෙනවා PQ එක තියෙනවා P හා Q එතකොට P වල විදුරුණතාවය 2.1යි Q වල 0.8යිනේ එහෙනම් දෙන්න අතර වෙනස කොච්චරද 2.1 රින 0.8ක් ඒ කියන්නේ 1.3ක වෙනසක් තියෙනවා P හා S ගත්තොත් එහෙම 0.3ක වෙනසක් වෙනවා Q සහ S 1.6ක වෙනසක් තියෙනවා P හා R අතර 0.9ක වෙනසක් ඊළඟට Q හා R අතර 0.4ක වෙනසක් R හා S අතර තියෙනවා 1.2ක වෙනසක් තියෙනවා ඔන්න එතනින් පොඩ්ඩක් ලියා ගන්න විදුලි ඍණතාව වෙනස අඩු වන විට යන විදුලි ඍණතාව වෙනස අඩු වන විට සහසංයුජ ලක්ෂණ වැඩි වේ.
විද්‍යුත් ප්‍රවණතා වෙනස අඩු වන විට සහසංයුජ ලක්ෂණ වැඩි වේ. right. අංක 6 තියෙනවා මෙතේන් ඇමෝනියා ජලය අණු වල බන්ධන දිග හා බන්ධන කෝණයන් ඔන්න දෙනවා කියලා කියනවා. හරි. CH2 එක තියෙනවා බලමු අපි එයා ගත්තොත් එහෙම කාබන් හයිඩ්‍රජන් right මෙතන කෝණය දීලා තියෙනවා 109.5 අංශක 0.9යි. එතකොට මෙන්න මේ කාබන් හයිඩ්‍රජන් අතර බොන්ඩ් එකේ දිග තියෙනවා නැනෝමීටර් 0.1.9යි. ඊළඟ එක්කන ඇමෝනියා එක ගත්තොත් එහෙම ඇමෝනියාගේ මොකද වෙන්නේ? ඇමෝනියා මේ අනිත් ඔක්කොම බන්ධන ඇඳලා නැහැ. ඇමෝනියා වල රූපේ තියෙන්නේ බන්ධන දෙකයි ඇඳලා තියෙන්නේ. තව NH3 කිලෝ කිව්වොත් තව හයිඩ්‍රජන් එකක් ඉන්නවා ඒක ඕනේ නැහැ. ඒක දීලා දෙනවා 107.5යි කියලා දීලා තියෙනවා. එයාගේ නයිට්‍රජන් H අතර බොන්ඩ් එක තියෙනවා 0.1.1 0.1 නැනෝමීටර්. දැන් බලන්න මේ කෝණයට වඩා මෙතන කෝණය අඩු වුණා බන්ධන දිග අඩුවීමක් වෙලා තියෙනවා. right ඊළඟට තියෙනවා ජලය ගත්තොත් එහෙම ජලයේ තියෙනවා 104.5ක් මේ බොන්ඩ් එක තියෙනවා 0.096ක් 0.096යි නැනෝමීටර්. අපෙන් කියනවා මේ ආකාරයට බන්ධන කෝණ වෙනස් වීම විග්‍රහය බලපාන්නේ පහ සඳහන් කුමන කරුණක් හෝ කරුණ සෙට් එකක්ද කියලා අපෙන් අහනවා. right ඒ කියනවා බන්ධන දුර අඩුවීමත් සමග හයිඩ්‍රජන් පරමාණු අතර විකර්ෂණය අන්න හඳුනා ගන්න. බන්ධන දුර අඩුවීමත් සමග හයිඩ්‍රජන් පරමාණු අතර විකර්ෂණය. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් හිතන්නකෝ අපි බොන්ඩ් එක ගත්තොත් එහෙම හරි මේ එක බොන්ඩ් එකක් තව මම චූටි බොන්ඩ් එකක් මේ මාක් කරන්න. හරිද? මෙන්න මෙතන තියෙනවා එකසර කියන එක වැරදි නේද? බන්ධන ඉලෙක්ට්‍රෝන තියෙනවා. right අපි තව ටිකක් ඈතින් අදමු. හරිද? මෙන්න මේ දැන් දෙකේ මේක තියෙනවා. ඒතකොට මේකේ බන්ධන ඉලෙක්ට්‍රෝන ළඟ තියෙන්නේ. ඒතකොට මොකද වෙන්නේ? දැන් බලන්න මෙන්න මේ දෙන්න අතර විකර්ෂණතාවය කියන්නේ දෙන්න අතර තියෙන දුර ගොඩක් වැඩි හන්දා මොකද්ද වෙන්නේ? මේ දෙන්න අතර තියෙන්නේ මොකද්ද? ගොඩක් මේ දෙකට ඈතින් ඉන්න හන්දා මෙයාලගේ විකර්ෂණය මොකද්ද වෙන්නේ? අඩු වෙනවා නේද? බන්ධනයේ දිග වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? මේ දෙන්න අතර තියෙන විකර්ෂණය එහෙනම් දුර අඩු වෙන හන්දා ඉලෙක්ට්‍රෝන අතර තියෙන දුර අඩු වෙන හන්දා මේ බන්ධන කෝණය මොකද්ද වෙන්නේ? අඩු වීමක් වෙනවා. තේරුණාද? හැබැයි බන්ධනය කෙටි වෙනකොට බන්ධනය කොට වෙනකොට ඉලෙක්ට්‍රෝන දෙන්නෙක් අතර තියෙන දුර සෑහෙන අඩු වෙලා ඒ දෙන්න විකර්ෂණය ගොඩක් වැඩි වෙනවා. right ඒ හන්දේ මේලක මොකක්ද වෙන්නේ? කෝණය වැඩි වෙන්න ඕනේ. ඒක හරි. හැබැයි මේ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? බන්ධන දුර අඩු වීමත් සමග හරි බන්ධන දුර අඩු වීමත් සමග හැබැයි කියන්නේ මොකද්ද? හයිඩ්‍රජන් පරමාණු අතර විකර්ෂණය කියලා එකක් කියන්නේ. right අපෙන් අහන්නේ මේක මොකද්ද? අපෙන් අහන්නේ හරියවද වැරදිවද? බන්ධන කෝණ වෙනස් වීම කෙරෙහි බලපාන්නේ කෝකද කියලා අපෙන් අහන්නේ. එතකොට ඒ කියන එකේ බන්ධන දුර අඩුවීම නිසා විකර්ෂණයක් වෙනවා. හැබැයි විකර්ෂණය වෙන්නේ කාගේද? බන්ධන ඉලෙක්ට්‍රෝන අතර තමයි විකර්ෂණය. එහෙම නැතුව හයිඩ්‍රජන් පරමාණු අතර නෙමෙයි. right ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු අතර එකසර ඉලෙක්ට්‍රෝනවත් නැති නිසා ඒ දෙන්න විකර්ෂණයක් වෙන්නේ නැහැ. තේරුණාද? එතකොට පොඩි පොයින්ට් එකේ වෙනස් වෙලා ඉතින් ළමයි ගොඩක් කට්ටිය ඒක හරි කියලා අරගෙන තිබුණා. කිව්වා නම් ඕකේ මෙන්න මේ බන්ධනය හදන්න පාවිච්චි කරපු ඉලෙක්ට්‍රෝන ටික කියලා කිව්වා නම් මොකද වෙන්නේ? එහෙනම් ඒක හරි. තේරුණාද? ඕනම් පොඩ්ඩක් ඉතින් ලියා ගන්න. එහෙනම් බන්ධන දුර අඩුවීමෙන් බන්ධන දුර අඩුවීමෙන් බන්ධන දුර අඩුවීමෙන් බන්ධන දුර අඩුවීමෙන් බන්ධනයේදී ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණය නම් වැඩි විය හැක. බන්ධන දුර අඩුවීමෙන් බන්ධන දුර අඩුවීමෙන් බන්ධනයේදී ඉලෙක්ට්‍රෝන අතර නම් විකර්ෂණය වැඩි විය හැක. නමුත් හයිඩ්‍රජන් පරමාණු මත ඉලෙක්ට්‍රෝන පවතින්නේ නැති බැවින් එහෙනම් නොපවතින බැවින් හයිඩ්‍රජන් පරමාණු මත ඉලෙක්ට්‍රෝන නොපවතින බැවින් ඉලෙක්ට්‍රෝන නොපවතින බැවින් විකර්ෂණයක් හට නොගනී. විකර්ෂණයක් හට නොගනී. right ඊළඟට කියනවා
B වල කියනවා මධ්‍ය පරමාණු මත එකසර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එකසර ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව. ඒක හරිය නේද? ඒක කොහොමද වෙන්නේ? දැන් මෙහෙම හිතන්න. මම ගන්නකො කාබන් කියලා කෙනෙක් ඉන්නවා. හරිද? මේ වගේ තියෙනවා. එතකොට මේකේ තියෙන මොනවද? ඉලෙක්ට්‍රෝන තියෙනවා මේ දෙකේ. තනිවන්නයක් නම් රයිට් අපි මෙතන හිතමු ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා කියලා. අපි x නෙමෙයි x කියලා කෙනෙක් ගන්නම්කෝ. හරි මේකේ ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා. මම මුලින්ම එකක් තියෙනවා කියලා ගන්නවා. දැන් මොකක්ද වෙන්නේ? මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුගල මේ ටික මොකද වෙන්නේ? මෙන්න මේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. සජාති ආරෝහණනේ. මේ කට්ටියත් විකර්ෂණය කරනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ බන්ධනය මොකද වෙන්නේ? අඩු වෙන්න උත්සාහ කරනවා මෙන්න මේ මධ්‍ය පරමාණු දෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල හන්දා. හැබැයි දරුවනේ අහගන්න දැන් මෙතන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? මේක තව ටිකක් මේ පැත්තට ප්‍රශය කරන්න පුළුවන්. නැත්නම් තව ටිකක් මේක ඈඩ් කරන්න උත්සාහ කරනවා. එතකොට මොකද වෙන්නේ? තවදුරටත් මේක බන්ධන කෝණය අඩු වෙනවා. එහෙම ගත්තොත් නම් B කියන ප්‍රකාශනය අපිට හරි කියලා ගන්න පුළුවන්. මධ්‍ය පරමාණු මත එකසර ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව මොකද වෙන්නේ? වැඩි වෙනකොට බන්ධන කෝණය අඩු වීමකට ලක් වෙනවා. ඕන එතනින් පොඩ්ඩක් ලියා ගන්න. මධ්‍ය පරමාණුවේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් වැඩි වෙන විට මධ්‍ය පරමාණු එකසර ඉලෙක්ට්‍රෝන යුගල් වැඩි වෙන විට ඒවා මගින් බන්ධන ඉලෙක්ට්‍රෝන කෙරෙහි ඇති කරන විකර්ෂණය වැඩි වේ. ඒවා මගින් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කෙරෙහි ඇති කරන විකර්ෂණය වැඩි වේ. රයිට් ඕන මේකට අග්ගල ඇඳ ගන්න. රයිට් ඊළඟට කියනවා C වල බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් වලට වඩා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් අතර විකර්ෂණය වැඩි වේ. ඒකත් අර අපිට VSEPR විතර ගන්න VSEPR වාදය අනුව ගන්න පුළුවන්. කාගේද ප්‍රබලතාවය වැඩිම එක්කෙනා? ඒ තමයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් අතර තමයි හොඳම ප්‍රබලතාවයක් තියෙන්නේ. රයිට් ඊට පස්සේ ප්‍රබලතාවය වැඩිම කෙනා කවුද? එකසර සහ බන්ධන අතර අඩුම එක්කෙනා තමයි බන්ධන අතර විකර්ෂණය. ඒ අනුව අපිට ගන්න පුළුවන් උත්තරේ අංක දෙකට මාර්ක් කරන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. ඊළඟට තියෙනවා අංක 7 වෙනි ගාන සංශුද්ධ A හා B යන පරිපූර්ණ වායු දෙකක් එකිනෙක වෙන්න වූ බල්බ දෙකක් කියලා කියනවා. A වල ඝනත්වය B වල ඝනත්වයෙන් දෙගුණයක් කියලා කියනවා. රයිට්. D A ගන්න පුළුවන් 2D නම් B එක ගන්න පුළුවන් D කියලා ගන්න පුළුවන්. A වල මෞලික ස්කන්ධය M වල මෞලික ස්කන්ධයෙන් අඩක් කියලා කියනවා. එහෙනම් මෙයාගේ MA වලින් භාගයක් තියෙනවා නම් මේකේ තියෙනවා MA ප්‍රමාණයක්. වායු දෙක එකම උෂ්ණත්වයේ පවතී නම් A වල පීඩනය හා B වල පීඩනය අතර අනුපාතය මේකෙන් කොහොමද කියලා අහනවා. බාන්න එතන T කියන එක. PV සමාන NRT දැම්මොත් T කියන එක නියතයක් කියලා ගන්න පුළුවන්. එහෙනම් මේක අපිට අනුපාත ක්‍රමයෙන් ගාන හදා යන්න පුළුවන්. හොඳට අහගන්න. අනුපාත ක්‍රමය හොඳට ප්‍රගුණ කරගන්න. විශේෂයෙන්ම දැන් ෆිසික්ස් වල එහෙම බහුවර්ණ 20ක් විතර අනුපාත ක්‍රමයෙන් හදන්න පුළුවන්. කෙමිස්ට්‍රි වලත් ගොඩාක් බහුවර්ණ ඒ වගේ අපිට හදන්න පුළුවන් අනුපාත ක්‍රමයෙන්. දත්ත නැතිව දුන්නොත් එමට ටක් ගාලා අනුපාත ක්‍රමයෙන් හදාගෙන යන්න පුළුවන්. හරි. මම ගියසදී මේකේ තිබුණා අපිට සමීකරණ ගන්නවා PM සමානයි DRT. right. එතන මේකේ ටෙම්පරේචර් එක නියතයි R නියතයි ආය මොනවද නියතෙන්නේ? දැනට ඔය ටික අපිට නියත කර ගන්න පුළුවන්. එහෙනම් අපිට ගන්න පුළුවන් P අනුලෝමයි D බෙදීම කැපිටල් M කියලා ගන්න පුළුවන් සම්බන්ධතාවය. right. ඕක මම දා ගන්නවා පළවෙනි අවස්ථාවට. එහෙනම් අපිට ගන්න පුළුවන් හරි. right පළවෙනි අවස්ථාවට ගත්තොත් එහෙනම් අපිට එහෙනම් උතන ගන්න පුළුවන් A වල ඝනත්වය B වල ඝනත්වය වගේ දෙගුණයක් නේ කියන්නේ. right. ඒක අමතක කරන්නකෝ. හරි මම විවරණේ තියෙන එක ටික මරගෙන යන්න නැත්නම් වල එක බලද්දි පැටලෙයි. එහෙනම් අපිට ගන්න පුළුවන් right DA සමානයි 2යි DB කියලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ගන්න පුළුවන් MA සමානයි භාගයයි MB දත්තේ දීලා තියෙනවා. හරි මම මුලින්ම ආදේශ කරනවා අපිට ගන්න පුළුවන් මම PB වලට ආදේශ කරන්නම්. PB අනුලෝමයි කියන්නේ B ට මම ආදේශ කරන්නේ PB අනුලෝමයි DB බෙදීම MB කියලා ගන්න පුළුවන් නේ. right. ඒ අනුව එහෙනම් මම ගන්නවා මේක තව ටිකක් ආදේශ කරන්න පුළුවන් එහෙනම් PB අනුලෝමයි DB වෙනුවට ගන්න පුළුවන්
DA බෙදීම 2 MB වෙනකොට ගන්න පුළුවන් කොච්චරද? B වලට අදාළව දානවා නම් එහෙනම් මේක 2යි MA වෙන්න ඕන. 2යි MA මම මේක ගන්නවා දෙවෙනි ප්‍රකාශනයේ විදිහට. right ඊට පස්සේ අපිට තව ගන්න පුළුවන් A වලට අදාළව ගත්තොත් එහෙම කොහොමද වෙන්නේ? A වලට අදාළව ගත්තොත් එහෙම PA අනුලෝමයි PA අනුලෝමයි අපිට ගන්න පුළුවන් DA බෙදීම MA කියලා ගන්න පුළුවන්. මේක මම ගන්නවා පළවෙනි ප්‍රකාශනයේ විදිහට. right අපෙන් අහන්නේ මේකෙන් පීඩනයන් දෙක අතර අනුපාතයක් අහන්නේ. right ඒ නිසා මට කරන්න පුළුවන් අංක 1 අංක 2කින් බෙදන්න ඕනේ නේද? මෙයා අරකින් බෙදුවහම මොකක්ද වෙන්නේ? මෙන්න මේ DA ට මේ DA කැපිලා යනවා. MA ට MA කැපිලා යනවා. right මෙතන මේ දෙක පල්ලට ගත්තම 4යි. PA බෙදීම PB නම් 4 අපිට උඩ ගන්න පුළුවන්. එතන මොකක්ද වෙන්නේ? එක දෙකෙන් බෙදුවම PA බෙදීම PB සමානයි 4ක් කියලා එනවා. PA බෙදීම PB සමානයි 4ක් කියලා ගන්න පුළුවන්. ඒක ආන්සර් එක අපිට මාක් කරන්න පුළුවන් ඒ හන්දා අංක 3 සඳහා. right අංක 3 සඳහා ගන්න පුළුවන්. right වරුණ ඊළඟට එන්න අංක 8. හරි අංක 8 කියනවා තනුක H2SO4 අම්ලයේ භාවිතය වෙන් කරගත නොහැකි යුගල් හෝ යුගලය කෝකද කියලා අහනවා. ඒක සිම්පල් A වල තියෙනවා KNO3 ආයි කියනවා KNO2 එක තියෙනවා. ඊළඟට B බලන්න B වල තියෙනවා Na2S2O3 Na2SO3 සහ Na2SO4 right ඊළඟට C වල තියෙනවා K2SO3 KHCO3 right මෙතන බලන්න NO3 minus එක තියෙන NO2 minus SO3 2 minus SO4 2 minus CO3 2 minus HCO3 minus තනුක H2SO4 තනුක අම්ලයක් දැම්මම වායු පිට කරන අවස්ථාවන් ටික අපිට ගන්න පුළුවන් මොනවද? තනුක අම්ලයක් දැම්මම වායු පිට කරනවා අපිට ගන්න පුළුවන් කවුද? CO3 2 minus එක ගත්තොත් එහෙම මෙයා කාබන් ඩයොක්සයිඩ් එක පිට කරනවා. ඊළඟට බයිකාබනේට් එක ගත්තොත් එයාත් කාබන් ඩයොක්සයිඩ් එක පිට කරනවා. SO3 2 minus එක ගත්තොත් එයාත් වායුවක් පිට කරනවා. හැබැයි SO4 2 minus මෙන්න මෙයා වායුවක් පිට කරන්නේ නැහැ. right NO2 minus එක ගත්තොත් මෙයාත් මොකද කරන්නේ? වායුවක් පිට කරනවා. හැබැයි මෙයා වායුවක් පිට කරන්නේ නැහැ. ඒතර වෙනසක් තියෙන දෙන්න කවුද? මෙන්න මේ දෙන්න අපිට වෙන් කර ගන්න පුළුවන්. A හා B කියන යුගලන් ටික C යුගලය අපිට වෙන් කර ගන්න බෑ නේද? C යුගලය. ආයි මොනවද ගන්න තියෙන්නේ? right ඉතින් අංක 9ට එන්න වඩා හොඳ ප්‍රශ්නයක් ගොඩක් නිර්මාණශීලී හොඳ ප්‍රශ්නයක් ඒක ආවර්ත වර්ගයේ හැලජන කාණ්ඩයේ මූලද්‍රව්‍ය පෙන්වුම් කරන ගුණාංග වඩාත් හොඳින් නිරූපණය කරන ප්‍රස්තාරික සටහන කෝකද කියලා අපෙන් අහනවා. ඉතින් හොඳ ප්‍රශ්නයක් ඒක හොඳ නිර්මාණශීලී ප්‍රශ්නයක් විභාගවල මේ වගේ එකක් අහලා නැහැ අලුතෙන්. බන්ධන දිග ක්ලෝරින් Br2 I2 යන පිළිවෙලින් අඩු නම් වෙන්නේ නැහැ නේද? බන්ධන දිග මොකක්ද වෙන්නේ? අපි දන්නවා ක්ලෝරින් ඉන්නේ දැන් හත් වෙන කාණ්ඩ ඔක්කොම ගත්තොත් ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමීන් අයඩින් ඇස්ටටින් කොහොමද යන්නේ? ඒතර පල්ලෙහාට යනකොට මොකද මෙයාලගේ බන්ධන දිග වැඩි වෙනව නේද? අණු ගත්තත් ඒ වගේ තමයි නේද? පරමාණුක අරේ විශාල වෙන හන්ද මොකක්ද වෙන්නේ? F මේ වගේ දුරක් තියෙනවා නම් Cl අතර ගොඩක් ඊට වඩා දුර වැඩි. Br අතර ඊට වඩා දුර වැඩි නේද? I අතර ඊට වඩා දුර වැඩි. ඒ හන්ද ඒක එක ගන්න බෑ. ඊළඟට වැන් වාල් බලවල ප්‍රබලතාවය දැන් මේක හැබැයි තියෙන ෆ්ලෝරින් එක හයින් කරලා දෙනවා. ෆ්ලෝරින් කියලා කියන්නේ හත් වෙන කාණ්ඩය වගේම ටිකක් අර මේ හත් වෙන කාණ්ඩයේ ඉන්න ෆ්ලෝරින් එක අර දෙවෙනි ලිතියම් එකේ ඉන්නේ. ලිතියම් පළවෙනි කාණ්ඩෙට එයා නිකන් දෙවෙනි කාණ්ඩයේ ලක්ෂණ ලබා දෙනවනේ. අන්න ඒ වගේ පොඩි ප්‍රශ්නයක් ඔය ෆ්ලෝරිනුත් දෙනවා. මේකේ ෆ්ලෝරින් නැහැ අත්‍තරම. බලවල මේක තියෙනවා වැන් වාල් මේක තියෙනවා මේ
බලවල ප්‍රබලතාවය ගත්තොත් එහෙනම් බර වැඩි වෙනකොට මොකද්ද මෙයාලා ඔක්කොම වැන්ඩවල බල තියෙන්නේ නේද? මෙන්න මේ කට්ටියකම බර වැඩි වෙනවා පල්ලට යනකොට නේ සෑහෙන්න වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ පිළිවෙලට මොකද ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් පිළිවෙලින් මොකද වෙන්නේ? එයාලගේ වැන්ඩවල බල ප්‍රබලතාවය වැඩි වෙන හන්ද Cl2 Br2 I2 පිළිවෙලින් එයාලගේ බලය වැඩි වෙන්න ඕනේ. උත්තරාංක දෙකට මාර්ක් කරන්න පුළුවන්. රයිට්. ඊළඟට අංක බලන්න තාපාංකය. තාපාංකයත් ඕකම තමයි බන්ධනයේ ප්‍රබලතාවය වැඩි වෙන පිළිවෙලින් මොකද වෙන්න ඕනේ? හරනම් තාපාංකය වැඩි වෙන්න ඕනේ. එහාම අංක 3 වරදිනවා. අංක 4 බන්ධන ශක්තිය. ඕකත් වරදිනවා. බලන්න බන්ධන ශක්තිය ගත්තොත් එහෙම ඒකේ තියෙන මොනවද? ඒකේ තියෙන HCl HBr HI එකනේ. HCl HBr HI ගත්තොත් මේ හයිඩ්‍රජන් ඔක්කොම නියතයි. ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් පිළිවෙලින් මොකද වෙන්නේ? අරේ විශාල වෙන හන්ද මේ බොන්ඩ් එක තමයි ලේසියෙන්ම කඩන්න පුළුවන් වුනේ. ඊළඟට මෙයා HCl එකේ බොන්ඩ් එක තමයි හයිය වැඩි. ඒ හන්ද අංක 4ත් වරදිනවා. ඊළඟට කියනවා විද්‍යුත් ඍණතාවය ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් පිළිවෙලින් මොකද වෙන්නේ? උන හරිනම් විද්‍යුත් ඍණතාවය අයඩින් එක තමයි අඩුම එක්කෙනා. රයිට්. විද්‍යුත් ඍණතාවය අයඩින් එක තමයි අඩු. මොකද ඒකෙදි අරය කුඩා වෙන එක තරමට මොකද්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන එයා ළඟට ගන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා නේද? බන්ධනයකදී ඉලෙක්ට්‍රෝන මෙයා ගාවට ගන්න පුළුවන්. අයඩින් ගත්තොත් එයාගේ අරය සෑහෙන විශාලයි. ඒ හන්ද ඉලෙක්ට්‍රෝන තමා ගාවට ගන්න දෙන හැකියාව අඩු වෙනවා. ඒ හන්ද විද්‍යුත් ඍණතාවය ගත්තොත් අයඩින් බ්‍රෝමින් ක්ලෝරින් පිළිවෙලින් වැඩි වීමක් සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් උත්තරාංක දෙකට මාර්ක් කරන්න පුළුවන්. අංක 10 ABC නම් පරීක්ෂණ නාල තුනක් වෙන වෙනම තියෙනවලු BaC2O4 හරි බලමු මොනවද තියෙන්නේ කියලා මම හරි ආස ප්‍රශ්නයක් මේක BaC2O4 බේරියම් ඔක්සලේට් එකක් තියෙනවලු අනිත් එක තියෙනවා ඇලුමිනියම් සල්ෆේට් එක Al2SO4 3 ඇලුමිනියම් සල්ෆේට් එක තියෙනවා අනිත් එක තියෙනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක රයිට් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක තියෙනවා. මේ කියනවා මේ ABC කියලා කියනවා මෙයාලා මේ කොහොමද කියලා හඳුනා ගන්න බෑ තාම. A ඉන්නවා B ඉන්නවා C කවුද කියලා අපෙන් අහන්න. A හා B ඇති ද්‍රාවණ මිශ්‍ර කරාම අවක්ෂේපයක් දෙන්න පුළුවන් කියලා කියනවා. A හා B මිශ්‍ර කරාම අවක්ෂේපයක් දෙන්න පුළුවන් කියලා කියනවා. මෙතනින් ගන්න පුළුවන් මෙන්න මේ බේරියම් එකත් එක්ක SO4 වලින් හැදෙන්න පුළුවන් බේරියම් සල්ෆේට් එක හැදෙන්න පුළුවන් නේද? බේරියම් සල්ෆේට් අවක්ෂේපය හැදෙන්න පුළුවන්. අහපව් ආයෙ මොනවද හැදෙන්න පුළුවන්? කැල්සියම් ඔක්සලේට් එක හැදෙන්නත් පුළුවන් නේද? අතන කැල්සියම් එක මෙතන ඔක්සලේට් එක වෙනුත් හැදෙන්න පුළුවන් කැල්සියම් ඔක්සලේට් Ca2O4 මෙයත් හැදෙන්න පුළුවන්. ආයෙ මොනවද හැදෙන්න පුළුවන්? ඕන ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එක හැදෙන්නත් පුළුවන්. ඇලුමිනියම් සල්ෆේට් එකයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක OH එකත් එක්ක දාලා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එක හදන්නත් පුළුවන්. තාම අපිට කියන්න බෑ. කියනවා C ද්‍රාවණයට C එතකොට දැන් මේ A හා B කියන කට්ටිය ගත්තොත් එහෙම ඔක්කොම තියෙනහන් තාම A B කවුද කියලා අපිට හරියටම ගන්න බෑ නේද? කියනවා C ද්‍රාවණයට A ද්‍රාවණයෙන් බිඳුව වශයෙන් එකලට අවක්ෂේපයක් ලැබෙන්න වැඩිපුර එකතු වෙලා ඒක දිය වෙලා යනවා කියලා කියනවා. එහෙම වෙන්න ගොඩක් වල උභයගුණී කට්ටිය අපිට ගන්න පුළුවන් ඒ හන්දා මොකද්ද මේ ලැබිච්ච අවක්ෂේපය ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්න පුළුවන්. වෙන හයිඩ්‍රොක්සයිඩ් එක වෙන අවක්ෂේපයක් නෑ ඒ වැඩේ කරන. උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් එකකට තියෙන ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එක විතරයි C ද්‍රාවණයට A දානකොට නේද? ඒ කියන්නේ මෙන්න මේ C හා A අතර මොකක්ද වෙන්නේ? එහෙනම් මේක ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එක හැදලා තියෙන්න ඕනේ. right ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එක හැදලා තියෙන්න ඕනේ. ආයෙ මොනවද කියන්නේ? B හා C ද්‍රාවණ මිශ්‍ර කළ විටද අවක්ෂේපයක් ලැබෙනවා කියලා කියනවා. B හා C දැම්මහමත් අවක්ෂේපයක් එන්න ඕනේ කියලා කියනවා. right එතකොට ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් මෙතන ගත්තාම මොකක්ද වෙන්නේ? ආයෙ මොකද්ද කියන්නේ? එම කියනවා B හා C ද්‍රාවණ මිශ්‍ර කළ විට අවක්ෂේපයක් ලැබෙනවලු. එම අවක්ෂේප පමණක් තනුක HNO තුල දිය වෙන්නේ නැහැ කියලා කියනවා. HNO තුල කතාව කියපු ගමන් අපිට ඔලුවට එන්නේ කවුද? මෙන්න මේ SO4 2- වලින් හදන කෙනා කවුද? මෙන්න මේ බේරියම් සල්ෆේට් කියන අවක්ෂේපය. right එහෙනම් මෙතන B හා C වලින් හදන්නේ කවුද? බේරියම් සල්ෆේට් එක හදනවා. එයා තමයි තනුක HNO තුල දිය වෙන්නේ නැත්තේ. බේරියම් සල්ෆේට් නේද? හරි. එහෙනම් බලන්න ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එතකොට මේක කවුද වෙන්න ඕන නැත්තේ? ඇලුමිනියම් සල්ෆේට් එක හරි එක්ක මෙයා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට මෙන්න මේ දෙන්න හැදලා තියෙන ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එක ඊළඟට බේරියම් සල්ෆේට් එක ගත්තොත් එහෙම එතන මොකක්ද වෙන්න ඕනේ?
SO4 minus එක තියෙන්නත් ඕනේ බේරියම් එක තියෙන්නත් ඕනේ. අපිට ගන්න පුළුවන් එහෙනම් මොකක්ද වෙන්නේ? එතනින් අපිට C වෙනම ගන්න පුළුවන්. එහෙනම් කොහොමද ගන්න එක? අපිට එහෙනම් C ගන්න පුළුවන් ඇලුමිනියම් සල්ෆේට් එක විදියට. right. එහෙනම් අපිට C ගන්න පුළුවන් ඇලුමිනියම් සල්ෆේට්. මේ තමයි ඇලුමිනියම් සල්ෆේට්. right. ඇලුමිනියම් සල්ෆේට් මේ තියෙන්නේ. right. ඊළඟට එහෙනම් A කියන එක නම් හයිඩ්‍රොක්සයිඩ් එකක් අර පැත්තෙන් හැදෙනවා. මෙතන ඇලුමිනියම් තියෙනවා. මෙයාක හයිඩ්‍රොක්සයිඩ් එක තියෙන කාගේද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ. එහෙනම් මෙයා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න ඕනේ. ඉතිරි වෙන කෙනා කවුද එහෙනම්? බේරියම් ඔක්සලේට් C2O4. හරිද? එහෙනම් මෙතන ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ආව A හා C වලින් B හා C වලින් ආව බේරියම් සල්ෆේට් එක. එහෙනම් මෙතනින් එන්නේ කවුද? කැල්සියම් ඔක්සලේට් එක නේද? මේ කවුරුවක්වත් නෙමෙයි. කැල්සියම් ඔක්සලේට්. හරිනේ කැල්සියම් එක තියෙනවා ඔක්සලේට් එක තියෙනවා. right. ඔයා දැන් තීරි පාර්ට් එකේ මුදුවට පාඩම් වෙලා තියෙන්න ඕනේ. මොනාර ප්‍රශ්නයක් තියෙනවා නම් අහපව් හදා ගන්න. ඊළඟට තියෙනවා RBF හා cesium chloride. rubidium fluoride හා cesium fluoride වල දැලිස් එන්තැල්පි. ලැටිස් එන්තැල්පි තියෙනවා Le අගයන් තියෙනවා ඍණ 760යි මවුලට කිලෝජූල් හා මවුලට කිලෝජූල් 650ක් කියලා කියනවා. මේ අනුව cesium fluoride වල දැලිස් එන්තැල්පි වෙන්න පුළුවන් කෝකද කියලා අපෙන් අහන්න. ටිකක් වෙනස් ප්‍රශ්නයක් නේද? උපකල්පනය කිරීම හැකියාව, එහෙම නැත්නම් චිත්ත රූප මවා ගැනීමේ හැකියාව, පරිකල්පන හැකියාව, තර්කන හැකියාව කියන ඔක්කොම ටික ඔන්න උතනදී චෙක් කරනවා. මතකයේ කියන එක නම් බලන්න නේද? එතනදී අපිට පුළුවන් වෙලා තියෙනවා අපි ඉගෙන ගන්න සිද්ධාන්ත පාවිච්චි කරලා ඉවරලා ඉතා සාධාරණ උත්තරයකට යන්න. මේක කියනවා රුබීඩියම් ෆ්ලෝරයිඩ්. RBF තියෙනවා එයාගේ තියෙනවා ඍණ 760යි ඊළඟට CSCl වල තියෙනවා කියලා කියනවා 650ක් 650යි cesium fluoride වල දැලිස් එන්තැල්පි අපෙන් අහන්න. cesium fluoride මෙයාගෙන් කැටයන අරන් මෙයාගෙන් ඇනයන අරන්. හරි අමුතු ප්‍රශ්නයක් ඒක. right. එතකොට ලැටිස් එන්තැල්පියට ප්‍රධාන වශයෙන් බලපාන්නේ මේ දැලිසේ තියෙන හයිය නේද? දැලිස් එකේ තියෙන බොන්ඩ් එක හැදලා අයනික දැලිසේ තියෙන හයිය තමයි බලපාන්නේ. එතකොට ලැටිස් එන්තැල්පිය මේක අනුලෝමයි මෙයාලක තියෙන ආරෝපණය වැඩි වෙනකොට Q එක වැඩි වෙලා අපි ගමුකෝ ධන හා ඍණ ආයන ගත්තොත් එහෙම මේ දෙගොල්ලන්ගෙම මම කියනකො Q ධන සහ ඊළඟට Q ඍණ ආරෝපණය පුළුවන් තරම් වැඩි වෙලා මෙයාලගේ අරයන් R ධන හා මම කියන R ඍණ කියලා මෙන්න මේ අරයන් පුළුවන් තරම් අඩු වෙලා දැන් බලන්න ලැටිස් එන්තැල්පි වැඩි වෙනවා අරය අඩු වෙලා කොට වෙලා අයන අරය නේද ඒ වෙලා ආරෝපණය පුළුවන් තරම් වැඩි වෙනවා නම් මොකක්ද වෙන්නේ මෙයාලගේ දැලිස් එන්තැල්පි සෑහෙන්න වැඩි වෙනවා ඔතන තියෙන රුබීඩියම් ප්ලස් cesium ප්ලස් F මයිනස් Cl මයිනස් ගත්තාම ආරෝපණයේ සංඛ්‍යාත්මක අගයන් මොකද එකට සමානයි නේද ධන 1 ධන 1 ඍණ 1 කිව්වොත් සංඛ්‍යාත්මක අගයන් සමානයි හැබැයි අපි අරයන් ගත්තොත් එහෙනම් මොකක්ද වෙන්නේ F මයිනස් right F මයිනස් වලට වඩා Cl මයිනස් වල අරේ විශාලනය වැඩි එතකොට අපි රුබීඩියම් ගත්තොත් එimhe cesium ඊට යට ඉන්නේ. රුබීඩියම් ප්ලස් වලට වඩා cesium ප්ලස් වල මොකද වෙන්නේ? අරය විශාලයි නේද? ඒ හන්දා අපිට ගන්න පුළුවන් හොඳම සාධාරණ උත්තරය මොකද්ද? cesium ක්ලෝරයිඩ් දැලිස් එන්තැල්පිය රුබීඩියම් ක්ලෝරයිඩ් හා cesium ක්ලෝරයිඩ් අතරමැදි අගයක් වෙන්න ඕනේ කියලා ගන්න ඕනේ. හරි 760යි 609යි වගේ අතර 650යි අතර කියලා තමයි වඩා හොඳ වෙන්නේ. ඒ හන්ද 720ක් කියලා අපිට මාක් කරන්න පුළුවන්. right. දැන් මේකේ තියෙනවා 720 තමයි ඔය දෙක අතර මැද තියෙන 760යි 650යි අතර. ඒ හන්ද අපිට උපකල්පනය කරන්න පුළුවන් අංක 2 කියලා උත්තරය. right. පැහැදිලිද? හොඳ ගාණක් දෙන අංක 12. ඉතින් ඒව නම් ඉතින් ඔක්සිකරණ අංක හරිය ලේසි එකක් තියෙන්නේ මේ වේව් එක මේ සමහර දැන් වල හරිය ලේසි ප්‍රශ්න තියෙනවා අපි කරපු ගොඩාක් ඒවා ලේසි ඒවා තිබ්බේ. පට්ට අමාරු ඒවා තිබුණ නැහැ. ඉතින් ඔයාලට ලකුණු හොඳට වැඩි කරගන්න පුළුවන් නම් කම තිබුණා සෑහෙන හොඳා. මම දැන් සමහර කට්ටිය කලින් පේපර්ස් වල ලකුණු වලට වඩා මේ පාර වැඩි වෙලා තියෙනවා. කලින් කට්ටිය අඩු වෙලා තියෙනවා. ඒක ඉතින් එහෙම වෙනවා කොහොමද? ABC ලෙස දක්වා ඇති කාබන් පරමාණු ඔක්සීකරණ අංක ටික ලියන්න කියලා කියනවා. මෙතන කාබන් තියෙනවා.
right මෙයා A B හා C එහෙනම් ඕක අපිට ගන්න පුළුවන් කාබන් විදුරුණතා වෙනස්වල් මේක දැන් පෝලින් පරමාණු අංකයෙන් මතක තියෙන්න ඕනේ ඒක සමහර තැන්වල ඕන වෙනවා හරි ගත්තොත් එහෙම හයිඩ්‍රජන්ට ධන 1යි සෝරි හයිඩ්‍රජන් සහ කාබන් ගත්තොත් මොකක්ද වෙන්නේ මෙයාලගේ විදුරුණතාවයන් ගත්තොත් කාබන්ගේ විදුරුණතාවය වැඩි නේද ඒ හන්ද මෙයාට ධන ඒ හන්ද මෙයාට ඍණය ධන ඍණ ධන ඍණ එහෙනම් මෙතන ඍණ තුනක තියෙනවා නේද එහෙනම් මෙයාගේ ඍණ තුනක් කියලා ගන්න පුළුවන් right ඊළඟට මේ කාබන් ගත්තොත් එහෙම මේ කාබන් මෙයාට බලපෑමක් නැහැ මේ කාබන් මෙයාට බලපෑමක් නැහැ මෙයාට ධන 1යි ඍණ 1යි ක්ලෝරින් සහ කාබන් ගත්තොත් එහෙම ක්ලෝරින්ගේ විදුරුණතාවය වැඩි මෙයාගේ ධන 1යි ධනයි ඍණයි දෙකම ගියා එයාගේ බීජ ඓක්‍ය බිඳුවක් වෙනවා මේ කාබන් ගත්තොත් එහෙම ඔක්සිජන් වල විදුරුණතාවය වැඩි නේද එතකොට එහෙනම් මේකට ඍණ 2යි ඊහඳ මෙතනට ධන 2යි ක්ලෝරින් එක ගත්තොත් මෙයාට ඍණ 1යි මෙයාට ධන 1යි ධන 1යි ඍණ 2යි ධන 2යි ගියාම මේකෙත් එන්නේ මොකද්ද ධන 3කට මාක් කරන්න පුළුවන් උත්තරාංක 2ට යන්න පුළුවන් ඕන්න ටක් ගාලා දාගන්න මම ලොකු වෙලාවක් එහෙම දෙන්නේ නැහැ ලියන්න ඊළඟ එකේ කියනවා HX නම් ඒක භාෂ්මික ප්‍රබලාම්ලයක ග්‍රෑම් 4 ග්‍රෑම් 3.48ක් තියනවලු ග්‍රෑම් 3.48ක් තියනවලු උදාසීන කිරීමට AOH නම් දී ආම්ලික ප්‍රබල භාෂ්මයේ ග්‍රෑම් 4.125ක් ඕනේ කියලා කියනවා HX එයාගේ තියනවලු ග්‍රෑම් 3.48 ඇලුමිනියම් නෙමෙයි AOH twice එක දී ආම්ලික ප්‍රබල භාෂ්මයේ තියෙනවා ග්‍රෑම් 4.125ක් වයනවලු ඒ සල්ෆේට් එකේ ඒ කියන කෙනාගේ සල්ෆේටයේ මෞලික ස්කන්ධය ASO4 වල මෞලික ස්කන්ධය තියෙනවලු 117ක් XC මෞලික ස්කන්ධයේ අගය තමයි අපෙන් ඔන්න අහන්න හදන්නේ. පැහැදිලිද? ඕකත් හොඳ විවරණයක් මම දීලා තියෙනවා. අපිට ගන්න පුළුවන් ASO4 අණුක ස්කන්ධය කොච්චරද? 117ක් කියලා කියනවා. එහෙනම් එතනින් ගන්න පුළුවන් මම ගන්න මෙයා A වලට අදාළව ගන්න MA කියලා සල්ෆෝල 32යි ඔක්සිජන් වල 16 ඒවා දෙකක් හතරක් වෙනවා 64ක් තියෙනවා. මේ ඔක්කොම සමාන වෙන්න ඕනේ 117ට එහෙම කරාම MA එක එනවා ඕක සුළු කරාම MA වලට එනවා 21ක් 21යි ග්‍රෑම් මවුලයට සමීකරණ අපිට සුළු කරලා ගන්න පුළුවන් HX ධන AOH twice එක HX ධන AOH twice මේකෙන් හැදෙනවා මෙතන A එකයි මේ එකනුත් යනවා AX ධන H2O right මේක සුළු කරොත් එහෙම අපිට ගන්න පුළුවන් HX ලා මෙයාට දෙකක් දාලා ජල අණු දෙකක් දැම්මම මේක බැලන්ස් වෙනවා බලන්න මෙතන අනුපාතය දෙකට එක අනුපාතයක් ගිහින් දෙනවා ඊට පස්සේ අපිට මේක දීලා දෙනවා මේක කියනවා මේ භාෂ්මයෙන් ග්‍රෑම් 4.125ක් තමයි වැය වෙලා තියෙන්නේ නේද? එයා කියන්නේ මෙන්න මේ AOH වල මවුල සංඛ්‍යාව අපිට ගන්න පුළුවන් NaOH 2 එක ගන්න පුළුවන් ග්‍රෑම් 4.125යි ඒ කරලා ඉවරලා එතකොට එයාගේ අපිට ගන්න පුළුවන් අණුක ස්කන්ධය ගන්න පුළුවන් කොච්චරද? OH දෙකකුයි A එකයි නේද? අපි දැන් A වල හොයාගත්තා 21යි කියලා. හරි 21යි එහෙනම් ඔක්කොම ගත්තොත් වෙනවා 55ක් ගන්න පුළුවන්. right 55ක් ගන්න පුළුවන්. ඒතර ඔක සුළු කරාම වෙනවා 0.075යි.
-0.75යි මවුල ගන්න පුළුවන්. හරි. මේකේ hx වල තිබුණු මවුල ප්‍රමාණය ගන්න පුළුවන් අපිට 0.15යි. ඒකත් හදා ගන්න පුළුවන්. එතනින් ගන්න පුළුවන් ඒකෙන් දෙගුණයක් නේද? ඒ කියන්නේ කොච්චරක්ද? එහෙනම් අපිට a වල මවුල ප්‍රමාණය අපිට ආවා 0.075ක්. ඒ වගේ දෙගුණයක් hx වලින් යන්න ඕනේ. 0.075 ගුණ කිරීම දෙකක් කියලා කියන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් nhx එක කොච්චරද? 0.075 ඒවා දෙකක් ඒ කියන්නේ 0.15ක් ගන්න පුළුවන්. 0.15යි. දශම 1.5 කියලා ගන්න පුළුවන්. හරි ඒ ප්‍රමාණය අපිට ගන්න පුළුවන්. ඒතකොට එයාගේ ග්‍රෑම් 3.48ක් නේ තිබ්බේ. එහෙනම් අපි ඒක ගමු x වල මෞලික ස්කන්ධ අපෙන් අහන්නේ. ඒ මෞලික සංඛ්‍යාව අපිට සමාන කරන්න පුළුවන් 0.1.5යි මෞලික සංඛ්‍යාව සමානයි ස්කන්ධය බෙදීම මොකද වෙන්නේ? ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. එහෙනම් අපිට ගන්න පුළුවන් 0.1.5 බෙදීම එයාගේ ස්කන්ධය තියෙනවා 3.48යි ග්‍රෑම් right. hx ගත්තොත් එහෙම මෙතන හයිඩ්‍රජන් එක ඉන්නවා. හයිඩ්‍රජන් වල අපිට ගන්න පුළුවන් 1යි කියලා. දාන x වල මෞලික ස්කන්ධය මම ගන්නවා m කියලා. ඒ වගේ x ප්‍රමාණයක් කියලා අපි හිතමුකෝ ඕන්න. right. ඒ කරලා ඊට පස්සේ මම කියන mx කියලා ගන්නවා. x නෙමෙයි මේ. x වල අපි ගමු mx කියලා ගමු. mx කියලා ගන්නවා. ඉතින් මේක සුළු කරාට පස්සේ x වලට අගයක් එනවා. අපිට උත්තරයක් විතර ගන්න පුළුවන් 22.22. 22.2 ග්‍රෑම් මවුලයට. අඩුපාඩු දෙනවා නම් හදා ගන්න. අංක 15 තියෙනවා මේ ඔය 15 මේකයි මම කිව්වේ එතන උත්තර අංක 1 2 3 4 අණු ටික ගත්තාම ඕකෙන් 3 4 කියන කට්ටිය සම්ප්‍රයුක්ත වූ දරන්නේ නැහැ. තේරුණාද? අංක 5 ඉදන් ඉහත සියලුම සම්ප්‍රයුක්ත වූ නිවැරදි කියලා වැරදි. ඕකේ අංක 1 හා 2 විතරයි හරියන්නේ. තේරුණාද? ඕකේ අංක 1 හා 2 විතරයි හරියන්නේ. උනම වාරණ එක ඇඳලා අංක 1 ගත්තොත් එහෙම right ඕක ඒක හැදලා තියෙන ඊළඟ අණුව හැදලා තියෙන්නේ මෙන්න මේ බන්ධනයක් මෙතනට ඇවිල්ලා මේ බන්ධනේ මේ පැත්තට කැඩලා තියෙනවා right එහෙම වෙලා තමයි ඒක හැදලා තියෙන්නේ එතකොට මොකද්ද වෙන්නේ මෙතන
equal එකක් දෙකක් equal එකයි. මෙතන ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙනවා නේද? මෙතන එක යුගලක් එහෙම ඉන්නවා. රයිට්. මෙතන තව ධන ආරෝපණයක් තියෙන්න ඕනේ. ඒතර ඒ ව්‍යුහය අපට අවුලක් නැහැ ගන්න පුළුවන්. ඊළඟට ඊළඟ ව්‍යුහය රයිට්. ඒ ව්‍යුහය අරගෙන තියෙන්නේ මෙන්න මේ මොන්න එක මේ පැත්තට අරගෙන ආයෙ මොනවද අපිට කරන්න පුළුවන්? තාම මෙතන තව එකසර යුගල් දෙකක් තියෙනවා. ඒ එක යුගලක් අහම මෙතනට අරන් තියෙනවා. රයිට්. එතකොට 1 හා 2 ව්‍යුහ ටික ගන්න පුළුවන් 3 4 කියන ඒවාට සම්ප්‍රයුක්තව අපිට එහෙම අඳින්න බෑ. උත්තරය අංක 3 හා 4 කියන දෙකම ගන්න පුළුවන්. ඉතින් ඒකත් වැරදුනා කියලා කියන්නේ හරි පරිස්සම් වෙන්න. මම දැක්ක සමහරවිට ටිකක් හොඳට ලකුණු අරන් තිබුණ ළමයි එහෙමත් ඒක වරද්දලා තිබ්බා. කීප දෙනෙක් මේ වැඩේ කරලා තිබුණා. මම දන්නේ නැහැ. ඒ කියන්නේ වැඩිපුර හිතන්නේ කියලා ගත්තත් දන්නේ නැහැ. අංක 18 හොඳ ගානක්. පරිමාව ඝන ඩෙසිමීටර 5ක වාජනයක හීලියම් ආව කෙල්වින් 300ක හා පැස්කල් 1.15ක තියෙනවා කියලා කියනවා. උෂ්ණත්වය 450ක් දක්වා වැඩි කරුවට වාජනයේ පරිමාව නියතව පවතී නම් ඉහත 1.15 පැස්කල් පීඩනයේ පැවතීමට කොච්චර හීලියම් ප්‍රමාණයක් ඉවත් කරන්න ඕනේද කියලා අපෙන් අහන්න. නේද? ටෙම්ප් එක විතරක් වැඩි කරලා ඒක හැමෝම තියාගන්න කොහොමද කරන්න ඕන කියලා කියන්නේ. මේකේ තියෙනවා මොකද්ද? මේ ආගේ ගානක් දුන්නාම ඕන පොඩි කටසටහනක් දාලා මේකේ තියෙන data ටික enter කරලා නේද? මේකේ වොලියුම් එක කොච්චරද? 5යි dm. right. හීලියම් එක තියෙනවා ටෙම්ප් එක තියෙන 300ක තියෙන්නේ. කෙල්වින් 300ක මේ වෙලාවේ ප්‍රෙෂර් එක තියෙනවා 1.15යි. මේක 450ට ගන්න හදන්නේ. right. 450ට ගත්තාම ඒ වෙලාවෙත් මොකක්ද වෙන්නේ? ප්‍රෙෂර් එක මේ 1.15යිම තියෙන්න ඕනේ. right. ඒ 1.15යිම තියෙන්නත් ඕනේ. තායි මොකක්ද වෙන්නේ නැත්තේ? වොලියුම් එකත් මේ 5 dm වලම තියෙන්න ඕනේ කියලා කියන්නේ. right. වෙනස් වෙලා තියෙන කවුද? වෙනස් වෙන කවුද? උෂ්ණත්වය විතරයි. ආයි ඊට අමතරව මවුල් සංඛ්‍යාව වෙනස් වෙනවා නේද? ඇයිද ඉන්නේ? දැන් අපි p සමාන nr ට දැම්මොත් එහෙම r නියතයි, වොලියුම් එක නියතයි, පීඩනය නියතයි. එහෙනම් අපිට ගන්න පුළුවන් n මම මේ පැත්තට ගත්තොත් එහෙම මම ගන්න එහෙනම් අපිට ගන්න පුළුවන් n අනුලෝමයි එකයට t. ටෙම්පරේචර් එක වැඩි වෙනකොට මොකක්ද වෙන්න ඕනේ? එහෙම නැත්නම් දැන් අපි ගත්තොත් එහෙම මවුල් සංඛ්‍යාව අඩු කරනවා නම් ටෙම්පරේචර් එක වැඩි වෙනවා. ඒ වගේ සීන් එකක් එතන තියෙනවා නේද? එතන දෙන ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙනවා. මම n1 එකට ගන්නම්. මම මේක කියන්නම් පළවෙනි සම්බන්ධතාවය මේක දෙවෙනි අවස්ථාව කියලා කියන්නම්. එහෙනම් මට ගන්න පුළුවන් n1 අනුලෝමයි එක බෙදීම ඒ වෙලාවේ ටෙම්ප් එක තියෙනවා 300. මේක පළවෙනි සම්බන්ධතාවය. right. ඊළඟට මම යනවා දෙවෙනි එක ගන්න. ඒකේ මම ගන්නවා n2 සමානයි අනුලෝමයි එක යට ඒ වෙලාවේ ටෙම්ප් එක තියෙනවා 450. right. ඒලා ටෙම්ප් එක අපිට 450ක් ගන්න පුළුවන්. මම මේක ගන්නම් දෙවෙනි සම්බන්ධතාවය කියලා. right. මම අංක එක බෙදෙනවා අංක දෙකකින්. එතන මොකක්ද වෙන්නේ? මේ අනුලෝම ලකුණු මොකද වෙන්නේ? සමාන කිරීම බවට පත් වෙනවා නේද? එහෙනම් n1 බෙදීම n2 මොකක්ද වෙන්නේ? n1 බෙදීම n2 සමාන වෙනවා එක බෙදීම 300 එක බෙදීම 450 උඩට මාරු වෙනවා. මෙතන 450 ඇවිල්ලා මෙතන එනවා 300ක් ගන්න පුළුවන්. right. අවුලක් නැහැනේ. අපේ ගහන nt හොයාගත්තා නම් හරිය ඉවත් කරන්න ඕන ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන්. nt මට ගන්න පුළුවන් n2 ගන්නම් 300යි n1 බෙදීම 450ද? ඔව් නේද? n2 ප්‍රශ්න නැහැ අපිට ගන්න පුළුවන් නේද? මේක අපි ගන්නට හදාගමු. බිඳුවට බිඳුව කැපෙනවා. මේක 15 වරක් ගත්තොත් 15 වරක් 3යි 15 වරක් දෙකක් නේද මෙතන දෙන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් nt සමානයි දෙක බෙදීම 3යි n1 කියලා එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? ආරම්භයේ තියෙන දැන් අහන්නකෝ දැන් මේක මොකද්ද හොඳට අහගන්න ගන්න තේරුම් ගන්න. මෙතන ටෙම්පරේචර් එක 300ට තිබුණේ. ප්‍රෙෂර් එක 1.15කට තිබ්බා. වොලියුම් එක 5කට තිබ්බා. දැන් මේක රත් කරලා 450කට. හැබැයි නිකන් සාමාන්‍ය වෙන්නේ මොකද්ද? මේ මවුල ගන්න පදතින් ඉවත් වෙන්නේ නැහැනේ. ගොඩක් රට එක සීල් කරලා තියෙන්නේ. එතකොට ඒ තිබ්බ මවුල් ගන්න හැමෝම තිබ්බා නම් මොකක්ද වෙන්නේ? මේක ප්‍රෙෂර් එක වැඩි වෙන්න ඕන.
හැබැයි දැන් කරන වැඩේ යම්කිසි මවුල ප්‍රමාණයකට ඉවත් වෙන්න ඒ කියන්නේ කපාට ඇතුළේ මේක ඕපන් කරනවා අයින් වෙලා යන්න ප්‍රෙෂර් එක කලින් වගේම තියා ගන්නවා. අපෙන් අහන්නේ මේකෙන් ඉවත් වෙලා ගියපු ප්‍රමාණය. තේරෙනවද? ඒ දැන් මෙන්න මේ අවස්ථාවේ තියෙන මවුල ප්‍රමාණය අපිට සංසන්දනාත්මකව ගන්න පුළුවන්. පළවෙනි අවස්ථාවේ තියෙන මවුල ප්‍රමාණයෙන් 3න් 2 කගයක් දැන් මේක ඇතුළේ තියෙනවා කියලා ඔන්න අපට ආවා. එහෙනම් මේකෙන් ඉවත් වෙලා තියෙනවා කොච්චරද? 3න් 2ක ප්‍රමාණය. n1 ආරම්භක අවස්ථාවේ මවුල සංඛ්‍යාවෙන් 3න් 2ක් දැන් තියෙනවා නම් 3න් 1ක ප්‍රමාණයක් අයින් වෙලා ගිහින් තියෙනවා. රයිට් හදාගන්න. රයිට්. එන්න ඊළඟ MCQ එකට. ඒක ශක්ති විද්‍යාවෙන් තියෙන්නේ. මේ හැර ශක්ති විද්‍යාවෙන් බහුවර්ණ කීපයක් අපට හම්බුණානේ. ඊළඟට දැන් අර අපි අන්තිමට විද්‍යුත් ප්‍රසාරණ සහ කර්මාන්තවලින් ටිකක් බහුවර්ණ අඩු ගතියක් දැනෙනවා ඇති. මම ටිකක් දැම්මේ නැහැ. තාම ඔයාලගේ පන්තිවල තාම ඊටික කරලා නැති නිසා. අංක 19 කියලා එන්තැලි පරාසන දෙකක් තියෙනවලු කාබන් සහ O2 අතර කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා කාබන් වල 10 එන්තැල්පි එහෙම නැත්නම් කාබන් ඩයොක්සයිඩ් වල උත්පාදන එන්තැල්පි කියන ෆෝමේෂන් එක විදිහට ගන්නකොට ඩෙල්ටා ස්ටේට් එක තියෙනවා මවුලට කිලෝජූල් ඍණ x ප්‍රමාණයක් අංක දෙක තියෙනවා දෙකයි කාබන් මොනොක්සයිඩ් ප්ලස් O2 වලින් දෙකයි CO2 කාබන් ඩයොක්සයිඩ් වල උත්පාදන ඒවා දෙකක් වගේ ගන්න පුළුවන් කාබන් මොනොක්සයිඩ් වල 10 වගේ කියලා හිතන්නත් පුළුවන් මවුලට කිලෝජූල් y ප්‍රමාණයක්
බලන්න ඉතින් අනුකතාව වෙනස් වෙලා තියෙනවා නිකන් එහෙම කිව්වට එහෙම වෙනස් වෙන්න පුළුවන්. අපි ගහන්නේ කාබන් මොනොක්සයිඩ් වල සම්මත උත්පාදන එන්තැල්පිය කොහොමද ගන්නේ කියලා ගහන්නේ. right උත්පාදන එන්තැල්පිය කාබන් මොනොක්සයිඩ් වල උත්පාදන එන්තැල්පිය කොහොමද ගන්න අපි? කාබන් මොනොක්සයිඩ් කියලා කියන්නේ ගෑස් එකක්. ඒතර එයා හදන්න කාබන් කියන කෙනා ස්වභාවයෙන් ඉන්නවා ග්‍රැෆයිට් එක විදියට. right ඊට පස්සේ මෙතන එකක් තියෙන්න ඕනේ නේද? මවුල එකකට අපි මේක නියත කරන්න ගන්න. ඔක්සිජන් ඉන්නේ ස්වභාවයේ O2 ආකාරයේ විදිහට ගෑස් එක මේක බැලන්ස් කරලා මෙතන දෙකක් දාන්න ඕනේ. right ඕක තමයි අපි හදා යන්න නැත්තේ. අපි මේකට එන්තැල්පි චක්‍රයක් නිර්මාණය කරමු. CO gas ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා අපිට ගන්න පුළුවන් මොනවද? කාබන් සහ කාබන් සොලියට් දන O2 gas එක තියෙනවා. මේක තාම බැලන්ස් කරන්න යන්න එපා. අපිට තව දේවල් ටිකක් දාගන්න තියෙනවා. අපෙන් අහන්නේ මෙන්න මේ ඩෙල්ටා H θ එක අහන්නේ. right අපිට දීලා තියෙනවා මේකෙදි කාබන් ඩයොක්සයිඩ් කාබන් වල දහනය දීලා තියෙනවා CO2 වල දහනය. ඒක දීලා තියෙනවා අහපව් තව එකක් අපිට දීලා තියෙනවා කාබන් මොනොක්සයිඩ් ඒවා දෙකක් O2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා දෙකයි CO2 හැදෙන එක. අපිට ඒක ගන්න වෙනවා ඒ හන්ද අනුගතාව වෙනස් වෙනවා ඔන්න ඔතනදී. දැන් මෙතන තියෙන්නේ දෙකයි CO2 තියෙන්නේ. right එතකොට මෙතන දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මෙතන මොකද වෙන්නේ දෙකක් දාන්න ඕනේ. ඒ අරෝ මේක බැලන්ස් එක හදන්නත් ඕනේ හපෝ. right මෙතන දෙකයි CO2 හැදලා තියෙනවා කියලා කියනවා. right එහෙනම් අපිට ගන්න පුළුවන් මේක දෙකයි CO2 right ඊළඟට තව එකක් ගන්න පුළුවන් අපිට කාබන් වල දහනය මේ පැත්තට ගන්නත් පුළුවන්. හැදෙනවා CO2. හරි මේක අපව තුලනය කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතන මෙන්න මේ තැන් තුනේම මෙන්න මේ තැන් තුනේම ඉන්න පරමාණු සංඛ්‍යාව නිකිනකට සමාන වෙන්න ඕනේ. එතකොට තමයි මේ චක්‍රය හරියන්නේ. right එහෙනම් මෙතන අපිට ගන්න පුළුවන් කාබන් මෙතන දෙකක් දාන්න ඕනේ. ඔක්සිජන් දෙකයි දෙවරක් දෙක හතරක් තියෙනවා මෙතන. එහෙනම් අපිට තව මදි කට්. එහෙනම් මෙතන අපිට දාන්න ඕනේ O2 gas. මෙතන අපි දාමු එහෙනම් දෙකක්. එතකොට ඒක බැලන්ස් නේද? දෙකයි right ඒක හරි. එතන බලන්න මෙතන දෙකයි ඩෙල්ටා H θ එකක් එන්නේ ඒ නාගේ බෙදලා තමයි ගන්න වෙන්නේ. right මෙතන ඉඳන් කාබන් වලින් CO2 හැදෙන එකක්. හැබැයි කාබන් මෙතන දෙන්නෙක් පාවිච්චි කරලා දෙනවා. ඒ නිසා අපිට ගන්න ඕනේ යාගේ එන්තැල්පි x නේ තියෙන්නේ. ඒ වගේ දෙගුණයක්. ඒ වගේ දෙගුණයක් මෙතන ගන්න පුළුවන් කාබන් මොනොක්සයිඩ් දාන O2 වලින් දෙකයි CO2 හැදෙන එක ඍණ y කියලා කියනවා. right ඍණ y කියලා කියනවා. ඊට පස්සේ අපි දැන් හොයන්න ඕනේ මෙන්න මෙයානේ. මෙයා හොයන්න ඕනේ. මේක හොයන්න නම් අපි මේ පැත්තට ගත්තා නම් හරිය නේද? ඊතල මෙහෙම ගිහිල්ලා මේක මේ පැත්තට දෙනවා මම මේක අනිත් පැත්තට දානවා. එතකොට මොකද්ද වෙන්නේ? ඍණ x ගුණ කිරීම දෙකයි. ඒ කියන්නේ ඍණ 2x ඍණ y එක අනිත් පැත්තට හරුවාම සමාන මේ පැත්තට එනවා අපි මෙයාන හොයන්නේ. මොකද්ද වෙන්නේ එහෙනම්? මේක ඍණ y ධන y වෙනවා. ධන y. එතකොට එනවා ඩෙල්ටා H θ දෙකක එන්නේ. අපිට දෙකකින් මේක හොයන්න මේක කරන්න දෙකෙන් බෙදන්න ඕනේ. right උත්තරේ නම් තියෙන්නේ y ඍණ 2x කියලා. අවුලක් නෑ ඍණ 2x ධන y ඒ තරනේ. ඊළඟට දෙනවා හයිඩ්‍රෝකාබනයක් සම්පූර්ණයෙන් දහනය කිරීමට CO2 ග්‍රෑම් 0.35 දෙකක් ගිහින් දෙනවලු. CO2 ගිහින් දෙනවා කොච්චරද? හයිඩ්‍රෝකාබනයක සම්පූර්ණයෙන් දහනය කරාම ග්‍රෑම් 0.35 දෙකක්. ඊළඟට ජලය ගිහින් දෙනවා 0.02යි 0.72ක්. ජලය 0.02ක් ගිහින් දෙනවා. හයිඩ්‍රෝකාබන් එකේ අපෙන් අහනවා කොහොමද කියලා. අනුපාතයක් ගත්තා නම් හරිය නේද? එන්න මේ මොකක් හරි CX Hy කෙනෙක්නේ හැදෙනවා. ඒකෙන් තමයි මේ CO2 දන H2O එක හැදලා තියෙන්නේ. right H2O බාන මෙතන කාබන් 6 එකට දෙක අනුපාතයක් තියෙන අපි ගමු NCO2 ප්‍රමාණය 0.35 ග්‍රෑම් බෙදන්න ඕනේ. CO2 කියන්නේ 44යි ග්‍රෑම් මවුලයට වලින් right ඕක බෙදුවාම එනවා 0.08ක් 0.08යි මවුල CO2 තියෙනවා. H2O ගත්තොත් එහෙම අපිට ඒක ගන්නත් පුළුවන් N H2O සමානයි ජලය තියෙනවා 0.072 ග්‍රෑම් ජලය 18යිනේ 18යි ග්‍රෑම් මවුලට. ඕක බෙදුවාම එනවා ආන්සර් එකක්
0.04. right. එතකොට කාබන් මෙතන එකකට හයිඩ්‍රජන් දෙකක් ඉන්නවා. එහෙනම් අපි මොකක්ද කරන්න ඕනේ? හයිඩ්‍රෝකාබන් එකේ ඒක හොයන්න මොකක්ද කරන්න ඕනේ? කාබන් හයිඩ්‍රජන් අනුපාතය අපිට ගන්න පුළුවන්. කාබන් හයිඩ්‍රජන් අනුපාතය කාබන් වගේ හයිඩ්‍රජන් දෙගුණයක් ගන්න ඕනේ. ඒ කියන්නේ 0.04 අනුපාත වෙන්න ඕනේ. ඒක අනිත් පැත්තනේ. කාබන් වලදී 0.08ක් ඒක අනුපාත වෙන දෙක ගුණ කිරීම 0.04යි. ඒ කියන්නේ හප 0.08ක්. ඒ කියන්නේ එකට එක අනුපාතයකින් කාබන් සහ හයිඩ්‍රජන් ඉන්න ඕනේ. ඕක බලන්න උත්තරේ අංක 4 බලන්න. අංක 4 බලන්න ඒක බෙන්සීන් වලයක් තියෙනවා CH2 කියලා දෙනවා. බෙන්සීන් වලේ කාබන් 6යි. කාබන් ඔක්කොම 6 2යි 8ක් ඉන්නවා. හයිඩ්‍රජන් පරමාණු ගත්තොත් එහෙනම් ඒත් වලයේ තියෙනවා හයිඩ්‍රජන් පරමාණු 5ක් තියෙනවා 6යි 7යි 8ක් එළියේ තියෙනවා. එහෙනම් එකට එක අනුපාතයෙන් කාබන් සහ හයිඩ්‍රජන් ඉන්නේ අංක 4 විතරයි. එන අංග ඊළඟ ප්‍රශ්න 22 ප්‍රබල ද්විභාෂික අම්ලයක් වූ H2A හි ඝනත්වය ඝන සෙන්ටිමීටරයට A වලින් දීලා දෙනවා. H2A එයාගේ සිම්පල් ලේලු ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් ජලයේ ප්‍රතිශතය කියලා දෙනවා B කියලා කියනවා. H2O වල ප්‍රතිශතය B කියලා කියනවා. සාපේක්ෂ අණු ස්කන්ධයේ මවුලට ග්‍රෑම් C කියලා කියනවා. සාන්ද්‍රණය ඝන ඩෙසිමල් වල 0.2ක් වූ H+ ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 500ක් පිළියෙල කිරීම නිහිත ද්‍රාවණය මැන ගන්න ඕනේ. ඝන සෙන්ටිමීටර් ප්‍රමාණය තමයි අපෙන් අහන්නේ. ඒකත් හොඳ ගාණක්. අපිට ගන්න පුළුවන් ඝන සෙන්ටිමීටරයකට ග්‍රෑම් A නම් එහෙනම් අපිට ගන්න පුළුවන් ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් එකක ස්කන්ධය කොච්චරද? ඝන සෙන්ටිමීටර් එකක ස්කන්ධය අපිට ගන්න පුළුවන් එහෙනම් කොච්චරද? A ග්‍රෑම් නේද? A ග්‍රෑම්. right. හරි. වරදක් නැහැ ගැටලුවක් නැහැ නේද? ඒක හරි. ඊළඟට ඒකෙන් H2O තියෙන කොච්චරද? 100ට B ප්‍රමාණයක්. එහෙනම් අපිට ගන්න පුළුවන් මේකේ තියෙන percentage එක එහෙම නැත්නම් ඇත්තටම මේකේ ද්‍රාවණීය ස්කන්ධයේ ඝන සෙන්ටිමීටර් එකක ග්‍රෑම් A කියලා ගන්න පුළුවන්. ඝන සෙන්ටිමීටර් එකක් තුල තියෙන ඇත්තටම H2A ප්‍රමාණය අපිට ගන්න පුළුවන් කොච්චරද දෙනවා? මෙන්න මේ A ග්‍රෑම් වලින් B ප්‍රමාණය 100ට B ප්‍රමාණය. නේද? ඒ කියන්නේ AB ග්‍රෑම් බෙදීම 100ක්. ගැටලුවක් නැහැ නේ ටික. right. ඊට පස්සේ දැන් ඕක තියෙන්නේ ඝන සෙන්ටිමීටර් එකකනේ. එහෙනම් ඝන අපි මේක මෙයාගේ සාන්ද්‍රණය හොයන්න නම් ඩෙසිමීටර 1000 ඝන සෙන්ටිමීටර 1000ක ඩෙසිමීටර එකක තියෙන ප්‍රමාණය හොයන්න මොකද්ද කරන්න ඕනේ? මේක 1000න් ගුණ කරා නම් හරි නේද? දැන් අපිට ගන්න පුළුවන් H2O වල සාන්ද්‍රණය ඝන සෙන්ටිමීටර එකක තියෙනවා AB ග්‍රෑම් බෙදීම 100ක් එක ඝන සෙන්ටිමීටරක ඉතර ප්‍රමාණයක් තියෙනවනේ ඒ වගේ 1000ක තමයි බලන්නේ නේද? එහෙනම් දැන් ආව අපිට H2O වල සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල විදිහට ඔන්න ආවා. right. ඔව් එතකොට අපිට H+ සාන්ද්‍රණය ගන්න පුළුවන් ඒ අනුව මේක තව ටිකක් සුළු කරොත් එහෙම 100යි 10යි කැපෙනවා. එතකොට එනවා අපිට ඔක අපිට ගන්න පුළුවන් එහෙනම් 10යි AB කියලා ගන්න පුළුවන්. 10යි AB කියලා ගන්න පුළුවන්. තව ඔක අතර මෙයාගේ මවුල සංඛ්‍යාව අපි හොයන්න ඕනේ නේද? මේ සාන්ද්‍රණය හොයනකොට මවුල සංඛ්‍යාව ස්කන්ධයෙන් අපි ගත්ත ස්කන්ධය මේ අපි දන්නවා මවුල සංඛ්‍යාව සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය C කියලා ගන්න ඕනේ. එහෙනම් ඒ C ගහම මෙතනට යටට එනවා. 10යි AB බෙදීම C කියලා ගන්න පුළුවන්. H+ වල සාන්ද්‍රණය ඒ වගේ දෙගුණයක් නේද? දෙකක් නේ. ඒ හන්ද අපිට ගන්න පුළුවන් H+ වල සාන්ද්‍රණය ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ 20යි AB බෙදීම 20ක්. sorry 20යි AB බෙදීම C කියලා ගන්න පුළුවන්. හරි. ඒකත් හරි. එතකොට අපිට පිළියෙල කරන්න ඕනේ ප්‍රමාණය කොච්චරද මවුල? 0.2කින් 500ක් නේද? sorry 0.1කින් නෑ. ඒ යෝනේ ගානක්නේ. අපිට කියන්නේ ගණ්ඩ සෙන්වල 0.2කින් 500ක්. එහෙනම් පිළියෙල කරන්න අවශ්‍ය වෙන මවුල ප්‍රමාණය අපිට ගන්න පුළුවන්
n h plus එක අපිට ගන්න පුළුවන් n සමානයි cv දාන්නේ සාන්ද්‍රණය 0.2යි වොලියුම් එක 500යි ඝන ඩෙසිමීටර කරන 10 ඍණ 3ෙන් ගුණ කරනවා එතකොට එනවා මේක ඝන සිරු මවුල මේක සාන්ද්‍රණය ඝන සිරු මවුල මේක වොලියුම් එක ඝන ඩෙසිමීටර දෙන ඩෙසිමීටර කැපිලා මවුල වෙනවා එහෙනම් මවුල මේක සුළු කරාම එනවා ආන්සර් එක 0.1ක් කියලා right එතකොට අපිට ගන්න පුළුවන් එහෙනම් මොකක්ද වෙන්නේ එහෙනම් මෙන්න මේක සමාන කරන්න පුළුවන් 0.1ක් නේ තියෙන්නේ නැද්ද n සමානයි cv දාන්න හදන්නේ n සමානයි cv නේ එහෙම ඕනෙත් නැහැ කියමුකෝ හරි h+ වල සාන්ද්‍රණය දැන් අපි ආව තියෙනවා එහෙනම් n ප්‍රමාණය කොච්චරද මවුල 0.1යි සාන්ද්‍රණය තියෙනවා 20යි ab බෙදීම c right 20යි ab බෙදීම c කියලා ගන්න පුළුවන් right අවශ්‍ය වන වොලියුම් එක වොලියුම් හොයන්න මොකද්ද කරන්න ඕනේ දශමයක බෙදන්න මෙන්න මේ සෙට් එකෙන් ඒ කියන්නේ දශමයක බෙදීම 20යි a b බෙදීම c right ප්‍රශ්න නැහැ නේද හරියට ඔක සුළු කරාම දශමයක තියෙනවා 20 තියෙනවා හරි ගැටලුවක් නැහැ ඔක සුළු කරාම එනවා 5යි c බෙදීම ab කියලා 5යි c බෙදීම ab මේ දශමයක සහ 20 කපා අයින් කර ගන්න පුළුවන් එතනින් ඒක ගන්න පුළුවන් 5යි c බෙදීම ab කියලා උත්තර අංක දෙකට යන්න පුළුවන් right අංක 23 බාන අංක 23 අංක 23 කියන H2SO4 සහ HNO3 යන දෙකම ප්‍රබල අම්ලලු හරි ගැටලුවක් නැහැ එතරම් අම්ලයේ දුර්වල අම්ලයක්ලු මේ සෑම අම්ලයකම ඝන ඩෙසිමීටර වල දශමයක ජලීය ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 20ක් අරගෙන ඒක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.1ක් ද්‍රාවණයක් මගින් වෙන වෙනම අනුමාපනය කරනවලු ඔගේ ආන්සර් ගන්න වෙන අංක 4 ඇසිඩික් සහ HNO3 ද්‍රාවණ සඳහා එකම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාණයක් වැය වන අතර H2O4 ද්‍රාවණ සඳහා වැය වන NOH පරිමාණය ඊට වඩා විශාලයි කියලා ගන්න වෙන්නේ. right. එතකොට අම්ල භස්ම මේ රියැක්ෂන් එකේ තුලදී මොකක්ද වෙන්නේ? එතකොට යා දුබලද ප්‍රබලද කියන අපිට අදාළ වෙන්නේ නැහැ. කොහොමත් ආම්ලිකතාවය විතරයි මෙතන තමයි කන්සිඩර් කරන්නේ. H+ එකක්ද දෙකක්ද තුනක්ද OH- කොච්චරද තියෙන එක තමයි අපි සලකන්නේ. දැන් අපි ගත්තොත් එimhe HNO3 දෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් හැදෙනවා NaNO3 දෙන H2O. එකට අනුපාතයක් තියෙන HNO3 එකකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකක් ඕන. ඇසිඩික් දාන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තාම මේකෙන් හැදෙනවා සෝඩියම් ඇසිටේට් දාන H2O. ඒකත් යන අනුකතා එකට එක අනුපාතයක් ගන්න. දෙකම එකයි නේද? වැය වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාණය එකයි. හැබැයි අපි ගත්තොත් එම සල්ෆියුරික් එක ගත්තොත් එම H2SO4 දාන දෙකයි NaOH වලින් තමයි සෝඩියම් සල්ෆේට් දෙන H2 එක හැදෙන්නේ. ඒ කියන්නේ සල්ෆියුරික් එකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙකක් ඕන. උත්තර අංක 4ට යන්න පුළුවන් ඒ නිසා. සංක 25 බකට් කම්බියක් තියෙනවනේ ග්‍රෑම් 2.8ක්. දැන් බකට් කිව්වම මේකේ යකඩ විතරක් නෙමෙයි තියෙන්නේ. ඔය අපි වෙසක් කුඩුවෙම හදන්න පාවිච්චි කරන්නේ. ග්‍රෑම් 2.8ක් තියනවලු තනකො H2SO4 ඝන සෙන්ටිමීටර 100ක් තුල මුළුමනින් දිය කරන ලදලු අන්න බකට් කම්බි සල්ෆියුරික් අම්ලය ඝන සෙන්ටිමීටර 100ක දිය කරා කියලා කියනවා ඒකෙන් ඝන සෙන්ටිමීටර 25ක් අරගෙන මොකද්ද කරන්නේ ප්‍රතික්‍රියා කරන්න ඒකට දාලා දෙම ආම්ලික KMnO4 ඝන ඩෙසිමීටර මවුල 0.1ක් සාන්ද්‍රණය තියෙන අවස්ථාවේදී ඒකෙන් KMnO4 වැය වෙලා තියෙනවනේ ඝන සෙන්ටිමීටර 20ක් බකට් කම්බියේ බරාණු කම්බි ප්‍රතිශතය ඔන්න හොයන්න කියලා කියනවා නේද? ඔයාලා දැන් ඔය සක්කුලක් එහෙම හදලා සරුංගලයක් එහෙම හදනකොට බකට් කම්බි පාවිච්චි කරනවනේ. අහන්න මේකේ මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. දැන් බකට් කම්බියේ 100%ක් යකඩ නෙමෙයි තියෙන්නේ. ෆෙරස් එක නෙමෙයි තියෙන්නේ. තව අම්මා කලවම් කරලා ඉවරලා ඒ අදාළ ගුණාංග ටික ලබා ගන්න තියෙන්නේ. අපි බලමු මේක කොහොමද ඇත්තටම මේක ෆෙරස් කොච්චරක් තියෙනවද කියලා නේද? දවස් ඕනොත් එහෙම ගන්න හදන්න. හරි. එහෙනම් අපි ගන්නවා ෆෙරස් කියන කෙනා ආම්ලික මාධ්‍යයේදී මොකද්ද වෙන්නේ? H+ වල මේක මොකද්ද වෙන්නේ? Fe ධන 2 වෙනවා. Fe2+ එක බවට පත් වෙනවා right
ඔතන රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් යනවා Fe ධන දෙකත් එක්ක MnO4 අපි ගත්තොත් එහෙම මේක මම බැලන්ස් එකත් එක්ක ලියන්නම් 8H plus ධන right 8H plus ධන 5යි Fe ධන දෙක 5යි Fe ධන දෙක ඊළඟට තියෙනවා MnO4 minus right MnO4 minus ඒකෙන් හැදෙනවා කවුද Mn දෙක ධන Fe ධන 3 ධන 3 ධන දෙක ධන 3 වෙනවා නේද Fe ධන 3 බවට පත් වෙලා තියෙනවා එහෙනම් ඒකත් 5ක් දාන්න ඕනේ බැලන්ස් වෙන්න right ඊට පස්සේ 4H2O හරි වැය වෙච්ච KMnO4 මවුල ප්‍රමාණය අපිට ගන්න පුළුවන් n සමානයි CV එක දාලා n KMnO4 අපිට ගන්න පුළුවන් n සමානයි CV දාලා C වෙලා සාන්දුනේ 0.1යි වොලියුම් එක 20යි 10 ඍණ 3 මේක ගුණ කරන්න ඕනේ එතකොට එනවා මෙයාගේ මවුල සංඛ්‍යාව right 2යි 10 ඍණ 3 2යි 10 ඍණ 3ක් ගන්න පුළුවන් එතකොට right වැය වෙච්ච KMnO4 ප්‍රමාණය අහන්නකො දැන් ඒකේ දැන් අහන්න මේ ගාන හොර තේරුම් ගන්න දැන් ඒකේ ඝන සෙන්ටිමීටර අහපො මම ඔන්න ගාන අහපො කියන්න ඒක කියන්නේ දැන් ග්‍රෑම් 2.8ක බකට් කම්බේ සල්ෆියුරික් අම්ල 100ක තමයි දිය කරන්නේ ඊට පස්සේ ඒකෙන් 25ක් තමයි ගන්න. ඒතර 25ක තියෙන Fe ධන දෙක ප්‍රමාණය කොච්චරද දෙනවා? MnO4 මේ ගාන වැවුනට ඒ වගේ පස් ගුණයක් නේද? එහෙනම් අපිට ගන්න පුළුවන් ඝන සෙන්ටිමීටර 25ක තියෙන NFe ධන දෙක කොච්චරක් තියෙනවද? ඒ වගේ පස් ගුණයක්. ඒ කියන්නේ 5 ගුණ කිරීම 2යි 10 ඍණ 3ක් නේ. නේද? ඒ කියන්නේ 10යි 10 ඍණ 3ක්. මවුල ප්‍රමාණයක් තියෙනවා ඝන සෙන්ටිමීටර 25ක අපිට නැත්නම් 100ක තියෙන ප්‍රමාණය හොයන්න ඕනේ. නේද? 100ක තියෙන ප්‍රමාණය. ඒ හන්දා අපිට ගන්න ඕනේ 100ක තියෙන ප්‍රමාණය. 25ක මෙච්චර නම් ඒ වගේ 4 ගුණයක් නේද 100 කියලා කියන්නේ. 25 4ෙන් ගුණ කරාම 100 වෙන්නේ. එහෙනම් ඒ වගේ 4 ගුණයක්. ඒ කියන්නේ 40යි 10 ඍණ 3යි මවුල ප්‍රමාණයක් තිබිලා තියෙනවා ඝන සෙන්ටිමීටර 100ක් තුල. right. අපිට ගන්න පුළුවන් එහෙනම් යකඩ ප්‍රමාණයනේ තිබිලා තියෙනවා. එහෙනම් අපිට මේ 100ක් තුල තියෙන Fe පෙරස් ස්කන්ධයක හොයාගන්න පුළුවන් මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කොච්චරද 56ක් මවුල ප්‍රමාණය 56න් ගුණ කරා නම් හතර නේද 40යි 10 ඍණ 3යි මවුල එක ගුණ කරන්න ඕනේ 56යි ග්‍රෑම් මවුලයට right හරි ඊට පස්සේ මොකක්ද කියන්නේ ඕක සුළු කරාම එනවා 2.24 right අපෙන් අහන්න percentage එක අහන්නේ ඒක හොයන්න මොකද්ද කරන්නේ යටට දාන මුළු ස්කන්ධය කොච්චරද ග්‍රෑම් 2.8ක් නේද 2.8ක පෙරස් තිබිලා තියෙනවා කොච්චරද ග්‍රෑම් 2.24ක ප්‍රමාණයක් තියෙනවා එහෙනම් ඒක 100ට අපි හොයන්න ඕනේ right 2.24 බෙදීම 2.8 කියලා කියන ආසන්නව අපිට ගන්න පුළුවන් 100ට 80ක ප්‍රමාණයක් ආවුන දාන හරි
right එන්න ඊළඟ question එකට right අංක 26 ජලයේ ද්‍රාව ලවණයක් HCl H2SO පොස NOH සමග NaOH වශයෙන් ප්‍රතික්‍රියා කර අවක්ෂේප හදනකොට මෙම ලවණය රත් කළ විට වෙනත් සං හැදෙන අතර වායුවක් මුක්ත වෙනවා කියලා කියනවා. මේ ලවණය කොහොමද කියලා කියනවා. HCl H2SO NaOH එක. ඔතන බලන්න උත්තරාංක 3 බලන්න. lead එක Pb එක chloride එක හදනවා PbCl එක හදනවා SO4 2- එක හදනවා lead sulfate එක OH එක හදනවා lead hydroxide එක. අනිත් කට්ටිය ඒක කරන්නේ නැහැ නේද? තව කතාවක් කියනවා ලවණේ රත් කළට වෙනස් සංයෝගයක් සෑදෙනවද වායුකුත් මුක්ත වෙනවා කියලා කියනවා. ඒක රත් කරාම හැදෙනවා lead oxide එක දාන NO2 දාන O2. PbNO3 රත් කරාම මේක රත් කරාම හැදෙනවා PbO NO දාන O2. PbO NO දාන O2 හැදෙනවා. ඊළඟට අංක 27 එන්න භාෂ්ම ප්‍රබලතාවය අඩු වන පිළිවෙල නිවැරදි දක්වා ඇත්තේ මින් කෝකකද කියලා කියනවා. උතන මෙහෙමයි. අයනයේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය දෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙන්න යාගේ භාෂ්මිකතාවය වැඩි වෙනවා. තේරුණාද? දැන් උදාහරණයක් විතර ගන්න උතන තියෙනවා. උතන ওই ප්‍රශ්නේ printing mistake එකක් තියෙනවා මේ. උතන ඔය දැන් මෙන්න හැම එකම වාට පේනද මෙන්න මෙහෙම වැඩි කිරීම මේ ලකුණත් එක මෙහෙම එකක් තියෙනවා. මේ ඉර හැම වෙලේම තියෙන්නේ මේ ඊතලයක් නෙමෙයි මෙහෙම කතරයක් නෙමෙයි මොකද්ද ඊතලේ නෙමෙයි තියෙන්නේ. මෙන්න මේ ඉර උඩට එන්න ඕනේ. හරිද? මොකක් හරි තියෙනවනේ ඒක උඩට එන්න ඕනේ. ඍණායනේ තියෙන්නේ. රයිට්. උතන බලන්න තියෙනවා මේ හොඳ ඍණායනයක් තියෙනවා මේ CH3CH2 මයිනස් එහෙම. තුන්වෙනි එකේ පළවෙනි එක නා බලන්න. උතන තියෙනවා CH3 CH2 මයිනස් තියෙනවා. රයිට්. එතකොට මේ ඇනයනය ගත්තොත් මේ හරි අස්ථායි කෙනෙක් නේද? මෙන්න මෙයා අස්ථායි හන්දා එයා තව කෙනෙක් එක්ක ටක් ගාලා බන්ධනයක් හදන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් එයාට H+ ප්‍රතිග්‍රහණය කර ගැනීම හැකියාව ගොඩක් වැඩි. මොකද මෙයා අස්ථායි නේද? එහෙනම් මෙයා මොකද්ද කරන්නේ? මේ H+ කෙනෙක්ට මෙයාගේ මේ ඉලෙක්ට්‍රෝන ටික දීලා මේ බොන්ඩ් එක ටක් ගාලා හදන්න මේක මොකද්ද වෙන්නේ? මේ CH3 CH2 කෙනෙක් බවට පත් වෙන උත්සාහ කරනවා ටක් ගාලා. එතකොට දැන් මේකෙන් බලන්න ඕනේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩිම සහ අස්ථායිතාවය වැඩිම. කට්ටිය තමයි බලන්න ඕනේ නැත්තේ. අපි ගත්තොත් ඔක්සිජන් OH මයිනස් එකක් තියෙනවා. රයිට්. ඒක ඔක්සිජන් කියලා කියන්නේ මෙයා ගොඩක් ස්ථායි කෙනෙක්. ඍණ මූලද්‍රව්‍යයක් විදුරු ප්‍රබල ඍණ මූලද්‍රව්‍යයක් වුණා නම් ඍණාරෝපණය පැවැදී ඉහළයි. හැබැයි ඒක ඒ ස්ථායි ආයනයක් නේද ඒක. එහෙනම් H+ ප්‍රතිග්‍රහණය කිරීමේ හැකියාව අඩුයි. එහෙනම් තමයි භාෂ්මිකතාවය අඩුයි කියලා කියන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම දැන් උතන තව කෙනෙක් ඉන්නවා මේ නයිට්‍රජන් සම්බන්ධ වෙලා තියෙනවා NH2 මයිනස් එක. right ඔතන NH2 මයිනස් එක දෙනවා නයිට්‍රජන් විදුරුද්ධාවය අඩු වුණාට මෙතන තියෙන්නේ මොකද්ද sp මුහුම්කරණයක් වෙලා තියෙන ඔය කාබන් පරමාණු තියෙන්නේ sp මුහුම්කරණයක් වෙලා තියෙන කාබන් පරමාණු විදුරුද්ධාවය වැඩි වෙන්නේ මෙයාගේ right ඒ නිසා H+ ප්‍රතිග්‍රහණය අවම වෙන්න ගන්නවා උත්තරාංක 3ට යන්න පුළුවන් අංක 29 NaOH සහ සෝඩියම් කාබනේට් ජලීය ද්‍රාවණයෙන් NaOH සෝඩියම් කාබනේට් මවුල අනුපාතය 1:2යිලු. හරි බලමු. මම ක්වෙස්චන් එක මුලින්ම කියලා ඉන්නම්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් කාබනේට් ජලීය ද්‍රාවණයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් කාබනේට් මවුල අනුපාතය 1:2යි. මෙම ද්‍රාවණයෙන් ඝනසෙනු 25.1 HCl ද්‍රාවණයක් සමග පිනොප්තිලින් දර්ශකයක් වශයෙන් යොදා ගැනීම අනුමානය කළාම අන්තලක්ෂ්‍ය ඝනසෙනු 15ක් ලැබිලා තියෙනවලු. පිනොප්තිලින් වෙනකොට මෙතිල් වලින් දර්ශකය යොදා ගැනීම අනුමාන නැවත කල විට අන්තලක්ෂ්‍ය කොච්චරද කියලා අපෙන් අහන්නේ. හරි ලේසි ගානක්. ඔළුවේ තියෙනව නැත්තේ ඔය මෙතිල් වලින් සහ පිනොප්තිලින් අතර වෙනස ගන්නේ කාබනේට් වලදී විතරයි. ඒ තමයි CO3 2- එක H+1 කෙනෙක් අරන් පියවර දෙකකට මේක කැඩෙනවනේ. පළවෙනි එකේදී මොකක්ද වෙන්නේ? ඒක බයිකාබනේට් එක වෙර HCO3- වෙනවා.
right ඒ වෙලාවේදී පිනොත් වලින් එයාගේ වර්ණය වෙනස් කරන්න ගන්නවා right පළවෙනි පියවරේදී ඊළඟට දෙවෙනි පියවරේදී මොකක්ද වෙන්නේ බයිකාබනේට් එක HCO3 එක තව H+ කෙනෙක් කරා CO2 දන H2O වෙනවා right එතකොට මෙන්න මේ පියවර දෙකම ගියාට පස්සේ තමයි මෙතිල් ඔරෙන්ජ් යාගේ වර්ණය වෙනස් කරන්නේ පිනොත් වලින් දැන් බලන්නකො මේ එකට එක අනුපාත බලන්නකො එකට එක අනුපාත තියෙන්නේ right දරුවනේ අහන්න කාබනේට් වලින් SCO3 හදනවා එයාම තමයි මෙතනක් තියෙන්නේ නේද එහෙම නේද එතකොට එයාගේ H+ කෙනෙක් වැයලා ඔක්කොම එකට එක අනුපාත යන්නේ පිනොත් වෙලාවේ V පරිමාවක් වැයෙනවන්න පළවෙනි පියවරට දෙවෙනි පියවරටත් V පරිමාවක් එහෙනම් පිනොත් වලින් වෙලාවේදී යන්නේ V පරිමාව පළවෙනි පියවර විතරයිනේ මෙතිල් ඔරෙන්ජ් වලදී මේ පියවර දෙකම යන හන්ද ඒකෙත් 2යි V ප්‍රමාණයක් වැය වෙනවා ඔන්න ඕක තමයි ඔළුවේ තියෙන්න ඕනේ හරි බලමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන HCl ඒකෙන් හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් ධන H2O ඊළඟට අපි ගමු සෝඩියම් කාබනේට් ධන HCl මේ මෙහෙම ලියන්න ඕනේ ඉතින් අර ඔයාලට පැහැදිලි කරන්න ඕන නම් මේ ලියන්නේ ඒකෙන් හැදෙනවා සෝඩියම් බයිකාබනේට් ධන NaCl right ඔය බයිකාබනේට් එක ගහපුවා කාබන් ඩයොක්සයිඩ් එක දැන් H2O එක බවට පත් වෙනවා ඒව නම් ඕනෙත් නැහැ ඉතින් අහන්න right සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් කාබනේට් මවුල අතර අනුපාතය මෙයා x නම් මෙයා 2x කියලා කියනවා right හරි පිනොත් වලින් වෙලාවේදී මේ අපේ කාබනේට් එකේ පළවෙනි පියවර මෙන්න මේ පියවර දෙවෙනි පියවර නේද මෙන්න මේ පියවර දෙකට විතරයි පිනොත් වලින් වෙලාවේ රීඩින් එක දෙන්නේ ඒ වෙලාවට ගිහින් තමයි පිනොත් වලින් සඳහා කොච්චරක් ගිහින් දාන්න මෙන්න මේ පියවර දෙකට වැය වෙලා තියෙනවා ඝන සේමිකේ 15ක් HCl වලින් right HCl වලින් ඝන සේමිකේ 15ක් වැය වෙලා දිනවා කියලා කියනවා හරි අපි ගන්න හදාගන්නමුලු x නම් එකට එක අනුපාතයෙන් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක සඳහා x ප්‍රමාණයක් වැය වෙන්න ඕනේ සෝඩියම් කාබනේට් 2x නම් HCl උත් 2x ප්‍රමාණයක් වැය වෙන්න ඕනේ එහෙම නේද හරි මෙතනත් බලන්න එකට එක අනුපාත තියෙන එහෙනම් සෝඩියම් බයිකාබනේට් මේකෙන් 2x හැදෙන්න ඕනේ ඒතර ඒ 2x තමයි මෙතනට ගන්න එහෙනම් ඒ අනුපාතයෙන් ගත්තොත් එහෙම 2x ප්‍රමාණයක් HCl වලටත් වැය වෙන්න ඕනේ එහෙම නේද එතන මෙන්න මේ වැයවිච්ච සම්පූර්ණ ප්‍රමාණය අපි ගත්තොත් එහෙම මෙතිල් ඔරෙන්ජ් කියාට පස්සේ තමයි මේ පියවර 3ම යන්නේ මෙතිල් ඔරෙන්ජ් වලදී මොකක්ද වෙන්නේ අර ඊට කලින් පිනොත් වලින් එකේදී මොකක්ද වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එයාගේ ක්ලෝරයිඩ් එක දැන ජලය බවට පත් වෙනවා කාබනේට් එක පළවෙනි පියවර බයිකාබනේට් එක බවට පත් වුණාට පස්සේ තමයි මේ රීඩින් එක 15 ලබා දෙන්නේ වර්ණය වෙනස් වෙන්නේ මෙන්න මේ පියවර දෙකම ගියාම එතකොට මේ දෙකත් ගිහිල්ලා මෙන්න මේ අවසාන පියවරත් ගියාට පස්සේ තමයි මොකක්ද වෙන්නේ මෙතිල් ඔරෙන්ජ් එක එයාගේ වර්ණ විපර්යාසය දක්වන්නේ අපෙන් අහන්නේ මෙන්න මේ සඳහා වැය වෙන වොලියුම් එක අපෙන් අහන්නේ තේරුණාද එතකොට මේක බලමු පියවර මේක වෙන වෙනම අරන්ද දෙපාරකට අරන්ද තියෙන පිනොත් වලින් දාලා ඒකට එහෙමම ආන එතන කියන්නේ පිනොත් වලින් වෙනකොට මෙතිල් ඔරෙන්ජ් පාවිච්චි කරොත් කියලා. ඒ කියන්නේ දැන් සමහර ඒවා තියෙනවා අනුවාපනයකදී ආරම්භයෙන් පිනොත් වලින් දාලා වර්ණය වෙනස් වුණාට පස්සේ දර්ශකය අහපව ඒ ද්‍රාවණයටම දාන්න මෙතිල් ඔරෙන්ජ්. එතකොට මෙන්න මේක වෙනම හොයාගන්න පුළුවන්. නේද? දැන් මෙතන කියන්නේ එහෙම නෙමෙයි. මෙතන කියන්නේ පිනොත් වලින් දාලා කරාට පස්සේ ඔය වැයිච් ප්‍රමාණය ඕක නම් ඒක වෙනුවට අහපව අලුත් ද්‍රාවණයක් කරන් මෙතිල් ඔරෙන්ජ් එක දැම්මොත් ඒකට වැය වෙන පරිමාව. ඒ කියන්නේ මොකද්ද? x ධන 2x ධන 2x තමයි අපෙන් අහන්නේ. තේරුණාද? හරි. ඊට පස්සේ බලන්න අපි ගමු හරි දැන් එහෙනම් අපි දන්නවා x ධන 2x 15යි කියලා ගන්න පුළුවන් නේද? x ධන 2x සමානයි 15යි එහෙනම් x සමානයි කොච්චරද? මේක 3x නේ 15න් 3ෙන් බෙදුවාම 5යි කියලා ගන්න පුළුවන් නේද? 5x x සමානයි 5යි කියලා ගන්න පුළුවන්. right. එහෙනම් අපි ගන්නවා මෙතිල් ඔරෙන්ජ් ලාවේදී කොච්චරද දෙන්න ඕනේ නැද්ද? මෙතිල් ඔරෙන්ජ් ලාවේදී ඔක්කොම යනවා මොකද්ද? x ධන 2x ධන 2x කොච්චරද ඒ කියන්නේ? 5 ධන 2 ගුණ කිරීම 5 ධන 2 ගුණ කිරීම 5යි 25ක් නේද? එහෙනම් මෙතිල් ඔරෙන්ජ් ලාවේදී වොලියුම් එක කොච්චරක් වැය වෙනවද? 25ක් ඝන සෙන්ටිමීටර. අංක 32 මෙතන දෙනවා දීදාකාර ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැත්නම් කොයි එකද කියලා අපෙන් අහන්නේ. ඕකේ උත්තරේ A හා B
A වල තියෙනවා මොකද හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක තියෙනවා නේද? ඊළඟට B වල තියෙනවා ක්ලෝරින් සහ හයිඩ්‍රොක්සයිඩ් සීන් එකක් තියෙනවා. හරි මෙතන තියෙනවා හයිඩ්‍රජන් එතන ඔයාලගේ විවරණය මේ H2O2 වෙන්න ඕනේ. විවරණය ඇත්ත H2O කියලා. ඒක H2O2 වෙන්න ඕනේ. right. හරි H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඉනෝර්ගනික් කෙමිස්ට්‍රි අපි 6 වෙනි කාරණේ කතා කරනවා නේද? ඒකෙන් හැදෙනවා කවුද? O2 ධන H2O මෙයාගේ ඔක්සිකරණාංකය ඍණ 1යි මෙයාගේ බිඳුවයි මෙයාගේ ඍණ 2යි ඍණ 1 ඉඳලා බිඳුවට මොකද්ද ඔක්සිකරණයක් වෙනවා ඍණ 1 ඉඳලා ඍණ 2කට ඔක්සිහරණයක් වෙනවා නේද මේකෙදි වැඩි වෙනවා මේකෙදි අඩු වෙනවා එකම ප්‍රභේදයේ වැඩි කරලා දෙන එහෙනම් මේක රිඩොක්ස් ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් එහෙම නැත්නම් දීදාකරණ ප්‍රතික්‍රියාවක් right ඊළඟ එක්කෙනා ඒක මොකක්ද තියෙන්නේ Cl2 බාෂ්පීක මාධ්‍යයක් තුලදී මොකද්ද වෙන්නේ HOCl Cl නේද මෙතන ක්ලෝරින් වල ඔක්සිකරණාංකය බිඳුවයි OCl වල ඔක්සිකරණාංකය ධන 1යි මෙයාගේ ඍණ 1යි බිඳුවේ ඉඳන් ධන 1කට වැඩි වෙලා තියෙනවා බිඳුවේ ඉඳන් ඍණ 1කට ඔක්සිහරණයක් වෙලා තියෙනවා අඩු වෙලා තියෙනවා A හා B විතරයි උත්තර C හා D ගන්න බෑ අංක 33 එන්න 33 ගත්තොත් අපෙන් අහනවා ඒක හරිය ලේසි නිවැරදි ලුයිස් ව්‍යුහ කෝකද කියලා අපෙන් අහන්නේ උතන උත්තරේ එන්නේ B හා C ඒ උත්තරේ බලන්නකො ඒ ගත්තාම A කියන කෙනාගේ වැරදි ඇඳලා තියෙනව නේද බලන්න A කියන කෙනා ගත්තොත් මධ්‍ය පරමාණු දෙකසර දාලා නැහැ දැන් ඕකේ පේපර් එකේ තියෙන්නේ ඔක්සිජන් තියෙනවා ඔක්සිජන් ප්ලස් ඔක්සිජන් 1 2 3 4 5 6යි ඍණ 1 2 3 4යි ප්ලස් නේ මෙන්න මෙතන එන්න ඕනේ මොකද්ද එකසර ඉගුලක් තියෙන්න ඕනේ ඒක දාලා නැහැ හන්ද A කියන කෙනා ගන්න බෑ නේද ඒ හන්ද A කියන කෙනා ගන්න බෑ B හරි C හරි D ගත්තොත් එහෙම D ගේ ෆ්ලෝරින් මත මොකක්ද වෙලා තියෙන්නේ එකසර විකල් දාලා නැහැ නේද ෆ්ලෝරින් ගත්තොත් එහෙම ඒක තියෙන්න ඕන කොහොමද 1 2 3යි 4යි 5යි 6යි මෙහෙම තියෙන්න ඕන right ඒකත් වරදිනවා 34ම හරි ආස ප්‍රශ්නයක් අංක 34 කියනවා පරිපූර්ණ වායු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශනය තමයි අපෙන් අහන්නේ පරිපූර්ණ වායු කියන එකට හිරක් ඇඳ ගන්න පරිපූර්ණ වායුවක් කියලා කියන්නේ මොකක්ද කියලා හරි ඩිගන කරන තිබ්බත් මොලේ තිබුණ නැත්නම් මේක තේරුම් ගන්න වැඩේ කියලා වෙනවා ඒ කියනවා ඒ වායු සම්පීඩිත සාධක ඊටාම කලාතුරකින් එකට වඩා වෙනස් වෙන්න බුල නෑ පරිපූර්ණ වායු නම් කිසිසේත්ම එකම තමයි වෙනස් වෙන්නේ නෑ එහෙනම් අංග ඒ වලට ලියා ගන්න සෑමවිටම එක වේ පරිපූර්ණ වායු නම් තාත්වික වායු නම් තමයි වෙනස ඇති වෙන්නේ right ඊළඟට කියනවා ඊටා ඉහළ පීඩන හා ඊටා පහළ වලදී සමහර වායුන් ද්‍රව කළ හැකි නෑ අපිට කිසිසේත්ම පරිපූර්ණ වායුන් ද්‍රව කරන්න බෑ හේතුව මොකද්ද ද්‍රව කරන්න නම් මෙයාලා අතර අන්තර්ණුක ආකර්ෂණ බල ඇති වෙන්න ඕනේ එතකොටනේ ද්‍රවයක් හැදෙන්නේ හැබැයි ඒ වැඩේ මෙයාලා කරන්න බෑ මොකද මෙයාලා අන්තර්ණුක ආකර්ෂණ බල පවතින්නේ නෑ එහෙනම් පරිපූර්ණ වායුන් ද්‍රව කරන්න බෑ කිසිසේත්ම අංක 3 C එක නේද වායුන් අතර ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්ත වන අතර වායුන් බඳුනේ බිත්ති මත ඇති කරන ගැටි නෑ ඕනම ගැටියම මොකක්ද වෙන්නේ පූර්ණ ප්‍රත්‍යස්තයි අප්‍රත්‍යස්තය වෙන්නේ ශක්ති හානියක් වෙන්නේ නෑ A වර්ධනවා B වර්ධනවා C වර්ධනවා ඊළඟට D වල කියනවා පරිපූර්ණ වායු අණු පරිමාව සෑමටම තාත්වික වායු අණුවකට පරිමාවකට කුඩා වේ කියලා කියනවා ඒක හරි මොකද අපි පරිපූර්ණ වායු අණුවක් ලක්ෂ්‍ය ස්කන්ධයක් විතර තමයි සලකන්නේ හැබැයි තාත්වික වායු අණු නම් මොකද වෙන්නේ මේ පරිමාවක් තියෙනවා නේද ඕන D වලට අදාළ රතු බැනෙන් ලියා ගන්න යන්න පරිපූර්ණ වායු අණුවක් සතුව ලක්ෂ්‍ය ස්කන්ධයක් පවතින බව සැලකේ උහෙමද උපකල්පනය කරේ පරිපූර්ණ වායු අණුවක් සතුව ලක්ෂ්‍ය ස්කන්ධයක් පවතින බව උපකල්පනය කරේ right තාත්වික වායු අණු වලට නම් යම් පරිමාවක් සෑම විටකම පවතී අංක 35 එන්න සම්මත භස්ම ද්‍රාවණයක් සම අනුවාපණයෙන් ඝන ආම්ලයක මෞලික ස්කන්ධ සොයා ගැනීමට ශිෂ්‍යයෙකු උත්සාහ කරනවලු සත්‍ය මෞලික ස්කන්ධ වලට අඩු වගයක් ලැබෙන්න මින් කවර හේතුන් වෙන්න පුළුවන්ද කියලා මේකේ උත්තරය යන්නේ A හා D භස්මයේ බියුරේට් වලට පුරවන්නට බියුරේට් තුළ ජල එනකොට මොකක්ද වෙන්නේ එතකොට මොකක්ද වෙන්නේ වැය වෙන පරිමාව වැඩි වෙනවා නේද අපි බියුරේට් එකේද ගන්නෙ නම් බියුරේට් එක මෙහෙමනේ තියෙන්නේ මෙහෙම තියෙනවා මෙතනින් කරාමයක් තියෙනවා ඔහොමනේ තියෙන්නේ එතකොට මේක වොලියුම් එක කියලා ගන්නෙ මොකද්ද මේ පල්ලට වැටෙන ප්‍රමාණය නේද එතකොට අපි ප්‍රතික්‍රියාව මේ මොකක් හරි රියැක්ෂන් එක සිද්ධ වෙනකම් මේකේ හොගාල එවනවා නේද එතකොට මේක වතුර තියෙනවා කියලා කියන්නේ මොකද්ද
වතුර තියෙනකොට ඒ වතුරත් එක තමයි මේ වොලියුම් එක මෙතන බිඳුවේ ඉඳලා නේද 1 2 3 4 5 පහලට එනවනේ. ඒතර වතුර තිබුණාට ඒක වොලියුම් එකට රීඩින් එකට ගන්න වෙනවා. ඕන්න ඉදිරිය ලියා ගන්න. එවිට වාෂ්මීය සාන්ද්‍රණය අඩුවේ. එවිට වාෂ්මීය සාන්ද්‍රණය අඩුවේ. වැය වෙන පරිමාව වැඩි වේ. වැය වෙන පරිමාව වැඩි වේ. වැය වූ ලෙස සලකන මවුල ගණන වැඩි වෙන නිසා මෞලික ස්කන්ධය අඩු වේ. වැය වූ ලෙස සලකන මවුල ගණන වැඩි වෙන නිසා මෞලික ස්කන්ධය අඩු වේ. B ඝනාම්ලයක දිය කර ගැනීමේදී නියත පරිමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් භාවිතා කිරීම. නෑ ඒකෙන් අනුමාපනයට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. දාගන්න අනුමාපනයට බලපෑමක් ඇති නොවේ. C කියනවා එක්කල දර්ශකයේ බිඳු ගණන් නියම කළ ප්‍රමාණයට වඩා අඩි නෑ නෑ. දර්ශකයේ කොච්චර දැම්මත් අවුලක් නෑ. අපි දර්ශකයෙන් දාන්නේ එක බිඳුවක් හෝ දෙකක් දාන්නේ. දර්ශකයේ ඕනට වඩා දැම්මොත් එහෙනම් අපිට කලය චේන්ජ් එක එකපාර හොයාගන්න අමාරු වෙනවා. තේරුණාද? ඒක නෑ නිකන් අර නිකන් ඒක හොයාගන්න බැරි වෙනවා. එහෙනම් අපි දාන්න බොහොම සාමාන්‍ය බිඳුවක් දෙකක් වගේ තමයි දාන්න. වැඩිපුර දැම්මයි කියලා ඒක මේකට ගැටලුවක් කරගන්න බෑ. දර්ශකයේ අදාළත්වයක්ද නැත කියලා දාගන්න. නියමකල ස්කන්ධයට වඩා වැඩි අම්ල ස්කන්ධයක් කිරා ගත්තොත් අන්න එතන ලොකු ප්‍රශ්නයක් එන්න ගන්නව නේද? ලියා ගන්න. වැඩි අම්ල ස්කන්ධයක් ඇති විට වැඩි අම්ල ස්කන්ධයක් ඇති විට වැඩි අම්ල ස්කන්ධයක් ඇති විට අම්ල වැඩි මවුල ගණනක් ඇති නිසා අම්ල වැඩි මවුල ගණනක් ඇති නිසා අම්ල වැඩි ගණනක් ඇති නිසා වැය වෙන මවුල ගණන වැඩි වේ. ගණනයේ විට අඩු අගයක් ලැබේ. ගණනයේ විට අඩු අගයක් ලැබේ. 37 සිග්මා බන්ධන සෑදෙන ඉඩකඩක් නොමැත්තේ කියලා අපෙන් අහන්නේ. සිග්මා බන්ධනය හදන නම් මොකක්ද වෙනව නැත්තේ? එක්ක මේ වගේ S කාක්ෂික දෙන්නෙක් එකම රේඛියව මෙහෙම සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් P කාක්ෂික දෙන්නෙක් මොකද්ද වෙන්නේ? මේ විදිහට රේඛීය අතිච්ඡාදනය වෙන්න ඕනේ. P කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනය. එහෙනම් මේකෙන් සිග්මා එකක් හදන්න පුළුවන්. එයාම අහන්නේ නොවන්නේ කියලා. එහෙනම් අපිට A කියන එක ගන්න බෑ. අනේ නොවන් P කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනය වීමෙනි කියලා කියනවා. රේඛීය අතිච්ඡාදනය සිග්මා එකක් එන්නේ අපෙන් ආන්නේ සිග්මා බන්ධනය සෑදීනුට ඉඩක් නොමැත්තේ කියලා අහන්නේ. P කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදන වීමෙන් හැදෙනවා. එහෙනම් ඒක ගන්න බෑ. B S කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදන වීමෙන් සිග්මා එකක් හැදෙන්න පුළුවන්. එහෙනම් A ගන්නවත් බෑ B ගන්නවත් බෑ. P කාක්ෂික දෙකක් පාර්ශ්ව අතිච්ඡාදනය මොකක්ද වෙන්නේ? ෆයි බන්ධනයක් හැදෙන්නේ. D කාක්ෂිකක් නේද? D කාක්ෂික D එකේ තියෙන S සහ P කාක්ෂික පාර්ශ්ව අතිච්ඡාදනයේ මේ S කාක්ෂික පාර්ශ්ව අතිච්ඡාදනය වෙන්න බෑ නේද? උත්තර අංක එකට යන්න පුළුවන්. එන අංක 41 ද්‍රාවණයක මෞලිකතාවයේ උෂ්ණත්වය මත රඳා පවතී කියලා කියනවා. ද්‍රාවණයක මෞලිකතාවය. රයිට් මෞලිකතාවය කියලා කියන්නේ මොකක්ද? දැන් අඩුපාඩු පොයින්ට් කරලා නේද? පේපර්ස් එක ගන්න හැදීගෙන එන්න ඕනේ. අපි දැන් බහුවර්ණ මම හිතන්නේ 100යි බහුවර්ණ 200ක් විතර කරලා තියෙනවා. තව රචනා කරලා තියෙනවා. විභූගත රචනා මේ මාසය තුල සෑහෙන ප්‍රමාණයක් අපි කරලා තියෙනවා. රයිට් අපිට ගන්න පුළුවන් ද්‍රාවණයක මෞලිකතාවය. ද්‍රාවණයක මෞලිකතාවය ගන්න පුළුවන්. මෞලිකතාවය අපිට ගන්න පුළුවන්. මෞලික ප්‍රමාණ විදිහම වොලියුම් එක නේද? මොකක්ද වෙන්නේ මේක කියන්නේ මේ උෂ්ණත්වය මත රඳා පවතී කියලා හරිය නේද? උෂ්ණත්වය වැඩි කරද්දී වොලියුම් එක වැඩි වෙනවා නේද? එතකොට මොකක්ද වෙන්නේ? C අඩු වෙනවා. සාන්ද්‍රණය අඩු වෙනවා වොලියුම් එක වැඩි වෙන හන්ද. ඒක හරි. ඊළඟට ද්‍රාවණයක පරිමාව උෂ්ණත්වය මත රඳා පවතී. ඒ නිසා තමයි 41කට අපි දෙකම හරි කියලා ගන්නේ. උත්තරය අංක 1. 42ත් විවරණය කියව ගන්න අංක 3. 43ටත් විවරණය කියව ගන්න පුළුවන් ඔයාලට. රයිට් 44ටත් ඒ වැඩේම කරගන්න පුළුවන්. අංක 46 කියනවා සත්‍ය වායු ද්‍රවීකරණය කරන්න පුළුවන්. හරි ඇත්තම පුළුවන්. සත්‍ය වායු ද්‍රවීකරණය කළ හැකි උෂ්ණත්වය අවදි උෂ්ණත්වයට වඩා වැඩි වූ විටයි. නෑ නෑ ඒක වැරදි නේද? වායු ද්‍රවීකරණය ඒක වම හරි දකුණු පැත්ත වැරදි. උත්තර අංක 3ට ගන්න වෙන්නේ. මේ මොකද්ද අවදි උෂ්ණත්වය කියලා කියන්නේ? ඒ කියන්නේ දැන් වායු අංශුන් අපි දන්නවා මේ අංශු දෙකක් ගත්තොත් මෙයාලා ද්‍රවීකරණය වෙනකොට දෙන්න අතර සම්බන්ධතාවයක් ඇති වෙන්න බෑ. ආකර්ෂණ බලයක් හැදෙන්න බෑ. ඒතර මේ ආකර්ෂණ බලය හැදෙනවා මේ දෙන ලඟ වෙන්න ඕනේ නේද?
ලං වෙනකොට මෙයාලගේ වේගය එහෙම අඩු වෙන්න ඕනේ. හැබැයි එක උෂ්ණත්වයක් දෙනවා. ඒ උෂ්ණත්වයට මේ අණු ආවට පස්සේ කීරුවත් මෙහෙම ලං වෙලා බන්ධන හදන්න බෑ. දැන් මෙයාලා හැම වෙලේම වේගෙන් මෙයාගේ චාලක ශක්තිය වැඩි වෙනවා නම් එහෙම ඔබමම ගමන් කරනවා. රයිට්. එතකොට මේ අවිධ උෂ්ණත්වය කියලා කියනවා. ඒ උෂ්ණත්වයට අඩු අවස්ථාවක විතරයි අපි කොච්චර පීඩනය වැඩි කරත් අපිට ද්‍රවයක් කරගන්න පුළුවන් වෙනවා. අවිධ උෂ්ණත්වයට වඩා වැඩි වුණාට පස්සේ අපි කොච්චර ප්‍රෙෂර් එකක් දෙනවා වුණත් ඒක අපිට ද්‍රවයක් කරගන්න බෑ. 48 උත්තරාංක 3. 44 උත්තරාංක 5. අංක 40 එන්න 48 48 කියනවා cesium chloride විදුලි සම්නයනය නොකරන අතර cesium chloride හි ජලීය ද්‍රවණ විදුලි සම්නයනය කර. ඒක හරි. හරි cesium chloride එක කියලා කියන්නේ මොකද්ද වෙන්නේ? ඒක මේක සචල ඉලෙක්ට්‍රෝන ගමන් කරන නම් මොකද්ද වෙන්නේ? ඒක සචල අයන තියෙන්න ඕනේ. එහෙම මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා කියනවා. ද්‍රාවණයක් නම් මොකද්ද වෙන්නේ? ඒක තියෙන්න ඕනේ. ඒ වගේම මුක්ත ඉලෙක්ට්‍රෝන අණු ටික තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අයන තියෙන්න ඕනේ නේද? එතකොට cesium chloride එක ගත්තොත් මේක solid එකේදී සචල අයන නැහැ. ඒ හන්ද මේක විදුලි සම්නයනය කරන්නේ නැහැ ඝන අවස්ථාවේදී. හැබැයි මේක මොකද්ද වෙන්නේ? වතුරට වැහෙනට පස්සේ cesium plus එක සහ Cl minus එක හදන්න පුළුවන්. සචල අයන තියෙන හන්ද ඒකෙන් විදුලි සම්නයනය කරන්න පුළුවන්. පළවෙනි ප්‍රකාශනයේ හරි. ජලයේ ද්‍රවණය කළ විට cesium chloride ඇති cesium හා chlorine පරමාණු cesium plus සහ Cl minus අයන හදනවා කියලා කියනවා. නෑ ඒක වැරදි. cesium chloride දැලසුව ඝන අවස්ථාවේදී පවතින්නේ cesium plus සහ Cl minus අයනම තමයි. තේරුණාද? ඝන අවස්ථාවේ තියෙන cesium plus සහ Cl minus අයනම තමයි ඝන අවස්ථාවේ තියෙන්නේ. sodium chloride එක වගේම තමයි. ඉතින් ඒ කියන ක්‍රියාවලිය එක වැරදි. සමහර කට්ටිය හරි කියලා හිතුවත් දන්නේ නැහැ නේද? cesium ජලයේ ද්‍රවණය කරලා ඒක හරි. හැබැයි ඒක හරි වෙන්නේ එයා ඝන අවස්ථාවේදී ධන අයන සහ ඍණ අයන විදිහට හිටියේ නැත්තම්. දෙකම ඉන්න හන්ද එක ගන්න බෑ නේද? 40 ඔන්න වම් පැත්තට නෙමෙයි දකුණු පැත්තට උනම් පොඩ්ඩක් ලියා ගන්න. cesium chloride CSCl දැලසු තුල ඝන අවස්ථාවේදීද පවතින්නේ දැලසු තුල ඝන අවස්ථාවේදීද පවතින්නේ CS plus සහ Cl minus වේ. උත්තරාංක 3 නේද? අංක 49 NH3 වලට SVH3 හි තාපාංකය ඉහළ වේ. වැරදි. එකම කට්ටිය වුණාට මොකද වෙන්නේ? ඇමෝනියා වල තියෙනවා හයිඩ්‍රජන් බන්ධන. ඒ හන්ද යාගේ තාපාංකය වැඩි වෙනවා. ඕනනම් දාගන්න ඇමෝනියා වල H බන්ධන පවතී කියලා. හරි නේද? වම් පැත්ත වරදිනවා දකුණු පැත්ත හරි. උත්තරාංක 4ට යන්න පුළුවන්. වායන වල වේගය සම්බන්ධයෙන් බෝල්ට්ස්මන් ව්‍යාප්ති වක්‍රයට අනුව ඉතා ඉහළ වේගවලින් අණු භාගයේ ඉතා විශාල වේ. අසත්ය නේද? ඒක වැරදි. උෂ්ණත්වය ඉහළ යනකොට වායන වල උපරිම සම්භාවිතාව වේගය මොකක්ද වෙන්නේ? වැඩි වෙනවා කියලා කියන එක හරි. උත්තරාංක 4ට මාර්ක් කරන්න පුළුවන්. රයිට්. ඒතර මම මේකේ සමහර ප්‍රශ්න අර ඔයාලා විවරණේ කියවලා ඉවරලා ආන්සර් ගන්න පුළුවන් ඒවා ටික මම සාකච්ඡා කරේ නැහැ. ඒවට අග්ගල හදා ගන්න පුළුවන් විවරණ හොඳ විවරණයක් දීලා තියෙනවා. අනිත් හැම ප්‍රශ්නයකටත් විවරණයක් තියෙනවා PDF එකේ තියෙනවා. ඒතර ඔයාලා ඒක හදා ගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ අපිට ඊළඟ සතියේ දැන් සාකච්ඡා කරන්න තියෙනවා මේක සෙකන්ඩ් එක ඔයාලා ලියනවනේ. ඊළඟට අපිට ඊළඟට අලුත්ම පේපර් එකකට එන්න තියෙනවා. ඊළඟ සතියේ අපි මේ පේපර් එකේ සෙකන්ඩ් කොටස රචනා ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. එතන චුට්ටක් මට දවසක් විතර පහු වුණා මේ විවරණය දාන්න. හේතුව මේ පේපර්ස් 200 300 ගණන් දුහත් තිබුණා ඔයාලගේ 22 පේපර්ස් ටික. බලන්න ලොකු කාලයක් වැය කරන්න ඕන වුණා. ඒ නිසා ඒක චුට්ටක් පහු වුණේ. එතකොට අපිට ඊළඟ මාසය තුලදී සැප්තැම්බර් මාසය තුලදී ෆුල් පේපර්ස් ටික හැමෝම යනවා. යුනිට් ටෙස්ට් අපි යනවා දෙවෙනි පාඩමට එනවා. ඒත් එක්කම දෙවෙනි පාඩමට ටක් ගාලා මම දාලා ඉවරලා එනවා තුන්වෙනි පාඩමට. මොකද පාඩම් 14ක් තියෙනවනේ. ඒ හන්දා ටක් ගාලා එඩිට් කරගෙන යනවා. සමහර විට සතියක් ඇතුළත පේපර්ස් වැඩි ප්‍රමාණයක් වලකින් මම දෙනවා වෙන්නත් පුළුවන්. දැන් මුලදී කරා වගේ නෙමෙයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් වලක කරනවා. තව ස්කූල් පේපර් එකකුත් දෙන්න බලාපොරොත්තු වෙනවා. වැඩේ කරා යන්න. වැඩි ලකුණු ගත්ත කට්ටිය තව ටිකක් ඊට හොඳට ඉම්ප්‍රූව් කරගෙන ඔයාලගේ වැරදිච්ච ඒවා ටික හොඳට හදා ගන්න. ගොඩක් වෙලාවට මම ගොඩක් තැන්වල දැක්කා මේ 45න් උඩ ගත්ත කට්ටිය එහෙමත් ගොඩක් වැරදිලා තිබුණා. වගන්ති ප්‍රශ්න විශේෂයෙන්ම ඔය 4150 ඊළඟට 31 40 අතර තියෙන ප්‍රශ්න ටික. ඔය ටික තමයි ගොඩක් කට්ටිය කෙලවගෙන තිබුණේ. ඒ හන්ද ඒ ටික හොඳට හදා ගන්න. ඒ කියන්නේ ඒ ප්‍රශ්න ටික කරනකොට ඒ වෙන ඒවාට වඩා සිහිය නිවැරදිව තියාගන්න. හරි සිහියෙන් වැඩේ කරා යන්න. වැඩේ එහෙනම් අපිට කරගෙන යන්න පුළුවන්. අලුතෙන් පන්තියට සම්බන්ධ වෙන කට්ටිය ටක් ගාලා වැඩේට එන්න. මොකද මේ මාසය තුල කරපු ටික හැමෝම ඔයාලට දෙනවා හපෝ කරන්න. ඩිස්කෂන් ටික සහ විවරණ වීඩියෝස් ටික දාන්න දෙනවා. ලබන මාසෙ ඊට වඩා වැඩි වැඩ ප්‍රමාණයක් අපි සාකච්ඡා කරනවා. දැන් අපි මේ මාසය තුලදී බහුවර්ණ 300ක් විතර කවර් කරා. ඊළඟ මාසෙ ඊට වඩා වැඩියෙන් යනවා. ඊට පස්සේ ඩේ පේපර්ස් ටිකුත් දෙමින් දෙන්න ගන්නවා. කර්මාන්ත පාඩම් සහ විදුලි රසායන හිම ටිකක් මම දැම්ම අඩුයි. ඒකට හේතුව ඔයාලගේ තාම තීරි පන්ති තීරි දරුවෝ මේ ගොඩක් කට්ටිය ටික කරලා තිබුණ නැති නිසා ඒ ටික තමයි ප්‍රථම වශයෙන් කියන්න තියෙන අලුතෙන් සම්බන්ධ වෙන කට්ටිය නම් මේකේ රෙකෝඩින් එක යට තියෙනවා YouTube එකට දැම්මාම
ඒකේ යට තියෙනවා මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අදාළ විස්තර ටික තියෙනවා. ඒ ටික හදලා ගන්න පුළුවන්. අහන්න ඕනේ නැහැ මේ ක්ලාස් එකට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඔයාලා අදාළ පේමන්ට් එක කරලා ඉවරලා 071 95 6 515 ඔය නම්බර් එකට ඒ ස්ලිප් එක ස්ක්‍රීන්ෂොට් එක හරි ගමන්නේ. ඒක දැම්මට පස්සේ ඒක බලලා ඉවරලා චෙක් කරලා ඉවරලා ඊට පස්සේ ඔයාලගේ පර්මිෂන් එක දෙනවා පේපර් ස්ටික් කරා යන්න සහ ඒක බලලත් දෙනවා අහපව. පොඩි දේවල් ටික ඉරික කරන්න තියෙන. අහපව අහන්න බෑ කොහොමද සම්බන්ධ වෙන්නේ. ඒ වහන්න දෙයක් නෙමෙයි. ඕන තරම් විස්තර ටික අට තියෙනවා මේ පේමන්ට් එක කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. රයිට් එහෙනම් මම මෙතනින් අපේ වැඩසටහන මෙතනින් සමාප්ත කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. එහෙනම් ජයම වේවා.